ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්දාය. තථාගතයන් වහන්සේගේ උතුම් දහමින් අපේ ජීවිතයට ලැබෙන සැනසුම අන් කවර කාරණාවකටවත් සම කරන්න බෑ. මේ සම්බුදු සසුනෙන් පිහිට ලබනවා හැර වෙනත් තැනක පිහිටක් අපිට ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ ලෝකයේ කොතෙකුත් ආගම් තිබුණත් කොතෙකුත් මඟ පෙන්වීම් තිබුණත් ඒ හැම දෙයකටම වඩා අග්‍ර තුන් ලොවටම අග්‍ර මුනිතුන් දේශනා කළ සුඳුරු දහම. ඉතින් මේ දහම අනුව කටයුතු කරන පින්වන්ත පිරිසක් විදිහට ශ්‍රද්ධාරු වයනර්මන ඔබට ඒ වගේම ලක්වර ගුවන්විදුලි ශ්‍රවණය කරන පින්වන්ත ඔබට ඒ යහපත සලසා ගන්න අවස්ථාවන් ලබා දෙමින් තමයි සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබ නිවසට වී සිටින කාල සීමාව පහුගිය කාලේ නම් ඉතින් මේ සති ගණනාවක් දැන් මාස 3කට අධික කාල සීමාවක් තිස්සේ ඔබ වෙත අකණ්ඩව ගෙනෙන්නේ මේ ඉරිදා දවසේදී අද දවසේදී අතිවිදින් උදෑසන කාලේ ඉඳන්ම උතුම් අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වෙලා උතුම් දේශනාවන් ඒ වගේම භාවනාවන් සමගින් එකතු වෙලා මේ විද්දේ පිළිවෙත් පුරමින් සිටින්නේ. ඉතින් අද දවසේදී මේ දහවල වැඩසටහන මම සවස් කාලයේ වැඩසටහන ආරම්භය සමගින් තමයි අපි එකතු වෙන්නේ. අපි පින්වන්ත මහවිනා භාවනාසපවාසී ස්වාමීන් වහන්සේ නමක් මෙදිරියට වැඩම කළා සජීවීව මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්න. පින්වත් ස්වාමින් වහන්සේව පළමුවෙන්ම අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න බැතිබර දායකත්වයෙන් එකතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් සංජීව පෙරේරා මහත්මයා ඒ වගේම අයේෂා පීරිස් මහත්මිය විසින් ඒ පින්වන්ත පිරිසගේ දායකත්වයෙන් තමයි අද දවසේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා විශේෂම ඔබටත් පුළුවන්කම තිබෙනවා ඉදිරි වැඩසටහනක බැතිබර විකාශන දායකත්වයෙන් ලබා දෙන්න. ඒකන විස්තර දැනගන්න මේ දුරකථන අංකයට තමයි ඔබ කතා කරන්න ඕනේ. 071 232 88 87 071 232 88 87. මේ මතක් කිරීමත් එක්ක ඉතින් අපි පින්වත් ස්වාමින් වහන්සේට බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරමු. මෙතන පටන් අපේ ජීවිතයේ උතුම් දහමට යොමු කරවන අපේ ජීවිතයට පිහිට පිළිසරණ ලබා දෙන්නා වූ ඒ උත්තම ශ්‍රී සද්ධර්මය අපට කරුණාවෙන්ම දේශනා කරන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු 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 සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පළමුව ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයක් අදත් මේ සවස් කාලයේ ඔබ සෑම සියලු දෙනා ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන දේශනාවේ මෙහෙම තිබෙනවා. උද්දන් තිරියං අපාචීනං යාවතා ජගතෝ ගති. උඩයට සරසට මේ ලෝකේ යම්තාක් උපත් ඇද්ද, යම්තාක් සත්වයෝ ඇත්ත. සදේවකස්ස ලෝකස්ස දෙවියන් සහිත මේ ලෝකේ බුද්ධෝ අග්ගෝති පෞච්චති. මේ බුදුරජාණන් වහන්සේටම
අග්‍ර කිනායයි පවසති. මේ පින්වතුනේ මේ යුගය තුන්ලෝකාග්‍ර අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගය. බුදු කෙනෙක් ලොව පහළ වී වැඩ සිටිනවා කියලා කියන්නේ ලෝකයට කලාතුරකින් මුණ ගැහෙන යුගයක්. බුද්ධ කියන වචනේ යම් කලක ලෝකේ රැවුදෙනවා කියලා කියන්නේ ඒ කලාතුරකින් පහළ වෙන යුගයක්. මෙබඳු කාලවල අපේ ජීවිතයට රැකවරණයක් ආරක්ෂාවක් පිහිටක් හැබෑවටම සලසා ගන්න පුළුවනි. අද මා ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන දේශනාව මේ ගෞතම සාසනය තුල ඔබේ ජීවිතයට හැබෑවටම රැකවරණයක් හැබෑවටම ආරක්ෂාවක් පිහිටක් සලසා ගන්නේ කොහොමද කියලා ඔබට මනාව පැහැදිලි වේවි. බුදුරජාන් වහන්සේ එක අවස්ථාවක භික්ෂූන්ට දේශනා කළා මේ දිව්‍ය ලෝකේ සිද්ධියක්. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහණෙනි දෙව්ලොව වාසය කරන දෙවියෝ චුත වෙන්න යනකොට ඒ දෙවියන්ට పూర్ව නිමිති පෙර නිමිති පහක් පහළ වෙනවා කියනවා. එතකොට මේ දෙවියෝ චුත වෙන්න ලං වෙද්දී තමයි පෙර නිමිත්ත පහළ වෙන්නේ. සාමාන්‍ය මනුස්ස ලෝකයක ගත්තොත් නම් චුත වෙන්න අවුරුද්දකට දෙකකට තුනකට කලින් ඉඳලාම සමහර විට ඊටත් කලින් ඉඳලා පෙර නිමිති පහළ වෙනවානේ. නමුත් දෙවිවරු චුත වෙන්න ඕන මෙන්න තියලා ඒ දෙවියාගේ ආයුෂ දැන් අවසන් කියලා දැනගන්න පෙර නිමිති පහළ වෙනවා. මොනවද මේ පෙර නිමිති? මාලා මිලා යන්ති. දෙවියෝ පැලඳගෙන ඉන්න මල් පර වෙනවා. වත්තානි කිලිසන්ති. ඒ චුත වෙන්න ඉන්න දෙවියා ඇඳගෙන ඉන්න වස්ත්‍රය කිලිටි වෙනවා. කච්චේහි සේදා මුච්ඡanti. ඒ දෙවියාගේ හෝ ඒ දේව පුත්‍රයාගේ හෝ දෙව්දුවගේ හෝ මේ කිහිලි වලින් දාඩිය ගලන්න පටන් ගන්නවා. කායේ දුබ්බන්නියන් ඔක්කොමති. අර දෙවියගේ තියෙන ප්‍රභාව නැතුව ගිහිල්ලා කාය දුර්වර්ණ වෙනවා. සකේ දේවී දේවාසනේ නාභිරමන්ති. ඒ දෙවියට තමන්ගේ දිව්‍ය විමානයේ තමන්ගේ දිව්‍ය ආසනයේ හිත අලවන්නේ නැහැ. ඔය කරුණු පහළ වෙනකොට අනිත් දෙවිවරුන්ට දැනගන්න පුළුවන්. දැන් මේ දෙවියගේ ආයුෂයේ අවසන් ඔන්න දැන් දෙවිය චුත වෙන්නයි ළඟ කියලා. යදා දේවෝ දේවකායා චවති ආයු සංඛ්‍යා. ඔය විදිහට ආයුෂ අවසන් වෙච්ච දෙවි කෙනෙක් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ලැහැත්ති වෙනකොට තයෝ සද්දා නිච්චරಂತಿ දේවානං අනුමෝදතං. අනික් දෙවිවරු කාරණා තුනකින් මේ දෙවියට අනුමෝදනා කරනවා. ඒ දෙවිය චුත වෙන්න ලං වෙනකොට අවවාද කරනවා දෙවිවරු මෙන්න මේ කරුණු තුනේ. බලන්න දෙවිවරු කියන්නේ මොකද්ද? ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ මනුස්සානං සහව්‍යතං. එහෙනම් භවත් දෙවිය දැන් ඔයා මේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකයේ කියන සුගතියට යන්න. ඔන්න පළවෙනියට කියන එක. මනුස්ස භූතෝ සද්ධම්මේ ලබ සද්ධං අනුත්තරං. ඒ මනුස්ස ලෝකේ කියන සුගතියට ගියාම එහි තියනවා දෙවිය අනුත්තර වූ ලාභයක්, උතුම් ලාභයක්. ඒ ශ්‍රද්ධා ලාභය ඔයත් ලබා ගන්නට. එහෙමනම් මේ ශ්‍රද්ධා ලාභය ලබා ගන්නවා කියන එක ලබන්න පුළුවන් පින්වතුනි කොයි වගේ කාලයකද? බුදුරජාණන් වහන්සේ නම ලෝකේ වැඩ ඉන්න කාලෙක. ඒ තමයි දෙවෙනි අනුමෝදනාව. තුන්වෙනියට දෙවිවරු කියනවා සාතේ සද්දා නිවිට්ඨස්ස මූල ජාතා පතිට්ඨිතා. දෙවිය ඒ ශ්‍රද්ධාව ඔබ හොඳට මුල් ඇදගත් එකක් විදිහට හිතේ පිහිටව ගන්න කිසි කෙනෙකුට නැති කරන්න දෙන්න එපා. යාව ජීවං අසංහීරා සද්ධම්මේ සුප්පවේදිතේ. ඒ බුදුරජාන් වහන්සේ ගැන ඇතිවෙච්ච පැහැදීම ජීවිත කාලෙම රැක ගන්න යාව ජීවං. කිසි කෙනෙකුට ඒකෙන් ඔබව බැහැර කරවන්න ඉඩ දෙන්න එපා. ඕන්න පින්වතුනේ දිව්‍ය ලෝකෙන් දෙවි කෙනෙක් චුත වෙනකොට ඒ දෙවියට ලැබෙන අවවාද. දැන් මේ බණපදේ අහන ඔබ අතරේ තින්න පුළුවන්. අපි දන්නේ නැහනේ අපි කොහේ ඉඳලා ආපු අයද කියලා. අපි දෙව්ලොව ඉඳලා ආවා නම් සමහර විට දෙවිවරු අපටත් මේ අවවාදේ කරන්ට ඇති. මනුස්ස ලෝකේ කියන සුගතියට යන්න. එහෙ ගිහිල්ලා හොඳට බුදු ගුණ අහලා ශ්‍රද්ධාලාභේ ලබා ගන්නට. ඒ ශ්‍රද්ධාලාභේ පිහිටන්ට කියන එක.
මේ කාලේ මනුස්ස ලෝකේ ලංකා භූමියේ උපදින අයට මේ ශ්‍රද්ධාලාභය ඇති කරගන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා. හැබැයි බොහෝ දෙනෙකුගේ දකින්න ලැබෙන කාරණාවක් අපිට බොහෝ දුරට පේන්න තියෙන එක ශ්‍රද්ධාලාභය ලබා ගත්තට බුදුරජාන් වහන්සේගේ බණපද අහනවා හිත පහදිනවා. ඒක තුල බොහෝ කාලයක් පිහිටා ඉන්න ශක්තියක් ගොඩාක් දෙනෙකුට නැහැ. මේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා බණ අහනවා මෙන්න ටික කලයි ඔක්කොම ටික අත්හැරලා. ඒක හරියට මේ සැඩපහරක ගිලෙන්ට යනකොට කෙනෙක් ඒ සැඩපහරේ ගිලින්ට ගියපු කෙනාට අත දෙන්න පුරුෂයෙක් හම්බ වුණා. ඒ අත දෙන්න හම්බෙච්ච පුරුෂයාගේ අතේ එල්ලිලා ගොඩ එන්න තියෙද්දී අර මිනිසයා අත ගසා දාලා ආයෙත් සැඩපහරට වැටුණා වගේ. බොහෝ දෙනෙක් මේ පිළිසරණ අහිමි කරගන්නවා. පින්වතුනි මේ පිළිසරණ අහිමි කරගන්න එපා. බුදුරජාන් වහන්සේ වදාළේ කිච්චෝ මනුස්ස පටිලාභෝ. අපි මේ මිනිස්සු වෙලා උපදින්නේ බොහෝම කලාතුරකින්. කිච්චෝ සද්ධම්ම සවනං. මිනිස්සෙක් විදිහට මේ සවම්පත් වලින් අහන්ට ලැබෙන දේවල් අතරේ බණපදයක් අහන්ට ලැබෙනවා නම් ඒක ඊටාම දුර්ලභ දෙයක්. කිච්චෝ බුද්ධානං උප්පාදෝ. බුදු කෙනෙකුගේ උපත කියලා කියන්නේ ලෝකයට ඊටාම දුර්ලභ එකක්. ඒ ඊටා දුර්ලභ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණ නිසා අපි අද මේ ධර්මය ශ්‍රවණය කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ සවැත් නුවර වැඩ ඉදිද්දී. දේශනාවේ නම පඨම නාථකරණ සූත්‍රය. මොකද්ද මේ දේශුමේ නම? පඨම නාථකරණ. නාථකරණ කියලා කියන්නේ නාථ කියලා කිව්වේ රැකවරණය. හැබෑම රැකවරණය ගෞතම සාසනයේ හැබෑම රැකවරණය ඇති කර ගැනීම ගැන දේශනා කළ පළමු දෙසුම. එතකොට මේකේ නාථකරණ සූත්‍ර කිහිපයක් තියෙනවා. අද මම ඔබට කියා දෙන්නේ පඨම නාථකරණ දේශනාව. දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකාය 6 වෙනි පොත් වහන්සේගේ දසක නිපාතේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා සනාතා භික්කවේ විහෙරත. මහණෙනි මේ ගෞතම සාසනයේ ඔබ රැකවරණය සහිතව වාසය කරන්නට. මා භික්කවේ අනාථා. මහණෙනි ගෞතම සාසනයේ මුණ ගැහිලත් නිකන් අනාථයෝ වගේ වාසය කරන්නට එපා. දුක්ඛම් භික්කවේ අනාථෝ විහෙරති. මහණෙනි රැකවරණයක් නැතුව වාසය කරන එක හරි දුකක්. දසීමේ භික්කවේ නාථ කරන ධම්මා. ගෞතම සාසනය තුල රැකවරණය ඇති කරගන්නට හේතු වෙන කරුණු 10ක් තියෙනවා. කතමේ දස මොනවාද 10? ඕන්න දැන් පින්වතුන් හොඳට අහගෙන ඉන්න ඕන. මොකද මේ කරුණු 10 තමයි අපිට මේ ලැබිච්ච බුද්ධ ශාසනය තුල අපිට හැබෑම රැකවරණය ඇති කරගන්නට උදව් කරන්නේ. මේ කරුණු 10 තමන් ගාව තියෙනවා නම් තමන්ට ලැබිච්ච ශාසනයේ රැකවරණය තියෙනවා. හැබැයි මේ කරුණු 10 තමන් ගාව නැත්තම් තමුන් තාම රැකවරණයට පැමිණිලා නැහැ. ඒ නිසා තමාට රැකවරණය තියෙනවාද නැද්ද කියලා අද මේ දේශනාවෙන් හොඳට තේරුම් ගන්නට පුළුවනි. බුදුරජාන් වහන්සේ වදාලා ඉද බික්කවේ බික්කු සීලවා හෝති පාති මොක්ක සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ. මහණෙනි මෙහිලා භික්ෂුව හොඳට සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව වාසය කරනවා. ඇවතුම් පැවතුම් සංවරව. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු අනුමාත්‍ර වරදක පවා. මේ ඊතා කුඩා වරද්දක පවා බිය දකිමින් සමාදන් වෙච්ච ශික්ෂාපදවල හික්මෙනවා. යම්පි භික්කවේ භික්ඛු සීලවා හෝති. මහණෙනි ඔන්න ඔය විදිහට යම් භික්ෂුවක් සිල්වත් වෙනවා නම් සීලවන්තයෙක් බවට පත් වෙනවා නම් අයම්පි ධම්මෝ නාථ කරනෝ. ඕක තමයි එයාට ගෞතම සාසනයේ රැකවරණය පිණිස තියෙන පළමුවෙනි ධර්මය. එහෙනම් ගෞතම සසුනේ රැකවරණය හදාගන්න අපිට තියෙන පළමුවෙනි ආරක්ෂක ධර්මය මොකක්ද? සීලය. සිල්වත් වීම ගැන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මහමෙවුනාව
භාවනා අසපු ආරම්භ කරලා දහම් කතාව කරන මුල් කාලේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ සීලය කොහොමද තේරුවේ කියලා මේ දේශනා ඉස්මතු කර කියලා දුන්නා. බුදුරජාන් වහන්සේ යම් විදිහකට සීලය පැනෙව්වාද ඒ සීලේ පැනවූ ආකාරයේ මේ බුද්ධ දේශනාවේ යම් විදිහකට තියෙනවද? ඒ සියල්ල මනාකොට පැහැදිලි කරලා ඉස්මතු කළා. ඒ තුලින්මයි රැකවරණයක් හදාගන්න තියෙන්නේ. නමුත් බොහෝ දෙනෙකුට පහු කාලීනව අසත්පුරු ශාස්ත්‍රයට යොමු වෙලා මේ සීලය පවා නැතුව ගියා. සීලය කියලා කියන්නේ ඕක නෙවෙයි. සීලය කියන්නේ මේකයි කියලා අසත්පුරුෂයෝ තමන්ගේ වචන තෝරනකොට තමන්ගේ අදහස් කතා කරනකොට බොහෝ දෙනෙක් ඒකට අහු වෙලා ගියා. ඒ නිසා පින්වතුනි තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට වාසනාව ලැබුණට අපට බැරි වුණොත් එහෙම සිල්වත් වෙන්න අපට මේ ශාසනය රැකවරණයක් නැහැ. එහෙනම් පළවෙනි කාරණේ තමයි සීලය. සීලය කියන එක ආරක්ෂා කිරීම ගැන බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයන්ට අවවාද කළා. කිකීව අණ්ඩං කිරල දේනුව තමන්ගේ බිජුව බිත්තරේ රැක ගන්නවා වගේ. චමරීව වාලදින් සෙමර මුවා තමන්ගේ වල්ගේ රැක ගන්නවා වගේ. පියංව පුත්තං ප්‍රිය මනාප පුත්‍රයාව දෙමව්පියෝ විසින් රැක ගන්නවා වගේ. නයනංව ඒකකං ඇස් දෙකෙන් එක හැක් අන්ධ වෙලා එකම එක හැක් තියෙන මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා තමන්ගේ ඒ තනි ඇහැ ආරක්ෂා කරනවා වගේ. ඒවන් සීලං අනුරක්ඛ මානකා මහණෙනි ඔහොම සිල් රකින්ට. සුසීලවා හෝත හොඳට සිල්වත් වෙන්න. සදා සගාරවා මේ සීලය ගැන ගෞරවය ඇති කරගන්න කියලා. සීල ගෞරවය ගැන කතා කරනකොට අපට අපගේ ධර්ම සේනාධිපතීන් වහන්සේ මේ සීල ගෞරවේ පිහිටුවා ගැනීම පිණිස උන්වහන්සේගේ පැවැත්මෙන්ම අපට ආදර්ශය සැලසුවා. එක් කාලෙක බුදුරජාන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මං හිතන්නේ මේ වස් කාලය බුදුරජාන් වහන්සේ සෙවන් නුවර දෙව්රම් විහාරේ දහම් කතාව කරනවා. හැමදාම භික්ෂූන් වහන්සේලා ධම් සභා මණ්ඩපයට බණ අහන්න එනවා. ඕන්න එක දවසක් භික්ෂුවක් බණ අහන්න ඇවිදිලා නැහැ. අනිත් යහළු භික්ෂුන් වහන්සේලාට තේරුණා අද අසවලා බණ අහන්න ආවේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා ඉවරුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා බණ අහන්න ආපු නැති ස්වාමීන් වහන්සේගේ කුටියට ගිහිල්ලා ඇහුවා ආයුෂ්මතුනි මේ අද මොකෝ ඔබ බණ අහන්න ආවේ නැත්තේ? අනේ ආයුෂ්මතුනි අද මං පිණ්ඩපාතෙට ලූණු වැළඳුවා. ලූණු වළඳලා මගේ කටේ ලූණු ගඳ. මේ ලූණු ගඳ තියෙද්දි පිරිස අතරට ආවොත් එහෙම ඒක පිරිසට අපහසුයක් වෙයි කියලා හිතලා මං බණ අහන්න ආවේ නැහැ කිව්වා. එතකොට අර ස්වාමීන් වහන්සේලාට හරි සංවේගයක් හටගත්තා. අනේ මේ ලූණු ගෙඩියක් නිසා මේ ස්වාමීන් වහන්සේ උතුම් බණ පදේ අත්හැරියානේ. බුදුරජාණන් වහන්සේ ළඟටම ওই ආරංචි යනවා. භාග්‍යතුන් වහන්සේ එතකොට භික්ෂූන්ට වදාලා මහණෙනි ලූණු වැළඳීමක් නිසා ධර්මය අහන එකට බාධා සිද්ධ වෙනවා නම් අදින් පස්සේ ලූණු වළඳන්න එපා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ශික්ෂා පදයක් පැනෙව්වා ලූණු වැළඳීම තහනම් කියලා. ওই කාලේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට උදරාබාධයක් හටගෙන මේ උදරාබාධයෙන් හරියට මේ කායික වේදනාව විඳිනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට වැඩම කරලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ගිහි කාලෙත් ඔය වගේ උදරාබාධ හටගෙන තියෙනවද? අනේ ඔව් ආයුෂ්මතුනි ඒ කාලේ මේ බඩේ අමාරුව හැදුනහම මහ දෙයක් කරන්න නැහැ අපේ අම්මා මට ලූණු වළඳන්න දෙනවා. ලූණු අනුභව කරපු ගමන් බඩේ අමාරුව නැතු වෙනවා කිව්වා. ඒ වුණාට ආයුෂ්මතුනි දැන් අපට ලූණු වළඳන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ සිල් පනවලානේ තියෙන්නේ. එතකොට බලන්න පින්වතුනි මේ ධර්ම සේනාධිපතීන් වහන්සේ නිවන පිණිස කළ යුතු සියල්ල
කරපු උතුම් රහතන් වහන්සේලා. අර සිල්පදේ ගැන උන්වහන්සේලා තුළ කොච්චර ගෞරවයක් තිබුණාද? මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වඩිනවා. ගිහින් කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපගේ සාරිපුත්තයන් වහන්සේට උදරාබාධයක් හටගෙන ස්වාමීනි ලූණු වැළඳුවොත් වැළඳූ ෂණයෙන් සුවපත් වෙනවා. ඒ වුණාට ශාස්ත්‍රුන් වහන්සේ සිල් පනවලා තියෙන හින්දා සාරිපුත්තයෝ ලූණු වළඳන්නේ නැහැ කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා මොග්ගල්ලාණය සාරිපුත්තයන්ට කියන්ට ගිලන් අවස්ථාවක ඒ ගිලන් බව හේතු කරගෙන ලූණු වැළඳුවාට කමක් නැහැ කියලා ශාස්ත්‍රුන් වහන්සේ පැනෙව්වා කියලා. ඒ සිල්පදේ වෙනස් කළා. මුගලන් මහරහතන් වහන්සේ ලූණු අරගෙනමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට වැඩි. වැඩම කරලා කියනවා ආයුෂ්මතුනි භාග්‍යතුන් වහන්සේ සිල්පදේ මේ විදිහට පැනෙව්වා. ගිලන් අවස්ථාවක ලූණු වැළඳුවාට කමක් නැහැ කියලා. මේ ලූණු වළඳා සූපත් වෙනසේක්වා කියලා ලූණු පිළිගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වළඳලා සුවපත් වෙලා වචනයක් කිව්වා. ආයුෂ්මතුනි යම් වෙලාවක ශාස්ත්‍රුන් වහන්සේ ශික්ෂාපදයේ වෙනස් නොකළා නම් මේ උදරා බාධයෙන් මගේ බඩ පුපුරලා බඩවැල් එළියට පැන්නත් මං ලූණු නම් වළඳන්නේ කිව්වා. ආන්න හොඳට හිතට අරගන්න. හොඳට සිල්වත් වුණොත් තමයි මේ ගෞතම සසුනේ අපට රැකවරණයක් තියෙන්නේ. ඒ තමයි පළවෙනි නාත කරන ධර්මය. පුනච පරම් භික්කවේ භික්ඛු බහුසුතෝ හෝති. ඊළඟට මහණෙනි මෙහි භික්ෂුව හොඳ බහුශ්‍රුතෙක් වෙනවා. සුත දරෝ හොඳට ධර්මය අහලා දරා ගන්නවා. සුත සම්නිචයෝ ඇසූ ධර්මයේ හොඳට රැස් කර ගන්නවා. මොනවද ඒ ධර්මයේ? යේතේ ධම්මා ආදී කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා. මුල මැද අග පිරිසිදු පැහැදිලි අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුතු මුළුමනින්ම පිරිපුන් නිවන් මඟ ගැන ප්‍රකාශ කරන ඒ ශ්‍රී සද්ධර්මය තථාරූපස්ස ධම්මා බහුසුතා හොಂತಿ. ඒ ධර්මයේ ගොඩාක් අහලා තියෙනවා. ඒ ඇසූ ධර්මයේ දතා දරාගෙන ඉන්නවා. වචසා පරිචිතා අහගත්ත ධර්මයේ හොඳට වචනයෙන් පුරුදු කරලා පැහැදිලි කරගෙන ඉන්නවා. මනසානුපෙක්කිතා ධර්මයේ මෙනෙහි කරලා හොඳ ධර්ම මානසිකාරයකින් යුක්ත වෙලා ඉන්නවා. දිට්ඨිය සුප්පටි විද්දා තමන්ගේ දෘෂ්ටිය ධර්මයේ තුලින් ඍජු කරගෙන ඉන්නවා. ඕන්න ඔහොම කෙනෙක් ඉන්නවා නම් යම්පි භික්කවේ බහුසුතෝ හෝති. මහණෙනි යමෙක් කෙසේ බහුශ්‍රුත නම් අයම්පි ධම්මෝ නාත කරනෝ. ඕන්න එයත් ඔහුට නාත කරන ධර්මයකි. දෙවැනි නාත කරන ධර්මයේ බහුශ්‍රුතකම. මේ බහුශ්‍රුත කියලා කිව්වහම වරද්ද ගන්න එපා පින්වතුනි. මෙතන කියන්නේ දැනුම නෙමෙයි. දේවදත්තටත් හොඳ දහම් දැනුමක් තිබුණා. ධර්මය අහලා ඉගෙනගෙන ඒ ධර්මයේ මතක තියාගෙන අනිත් අයට බණ කියලා දුන්නා. හැබැයි දේවදත්තගේ ජීවිතයට තිබුණාද රැකවරණයක්? අද මේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කතා කරනකොට දේවදත්ත මේ වෙලාවෙත් මහා දුක් සහිත නිරේ විඳවනවා. එහෙමනම් ධර්මය ඇහුවා කියලා ඒ ධර්මයේ මතක තියාගෙන හිටියා කියලා රැකවරණය කරා යන්න බැරුව ගියා. ධර්මයේ කොහොමද මේ අසා දරාගත යුත්තේ? ශ්‍රද්ධාවෙන් යුක්තවයි. ඒ ශ්‍රද්ධාව කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශ්‍රාවකයාගේ හිතේ තියෙන්න ඕන කිව්ව මෙන්න මෙහෙම අදහසක්. සත්තාමේ භගවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේ. ශාවකෝ හමස්මි මම ශ්‍රාවකයා. ජානාති භගවා බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල දන්නේ. අහං නජානාමි මම මොකවත් දන්න කෙනෙක් නෙමෙයි. ආන්නේ අදහසින් යුක්තව ශ්‍රද්ධාවේ පිහිටලා යම් කෙනෙක් හොඳට බණ අහනවා නම් අහන ධර්මයේ හොඳින් දරා ගන්නවා නම් ඒ දරා ගන්නා ලද ධර්මයේ හොඳට වචනෙන් මෙනෙහි කරනවා නම් වචනින් පුරුදු කරනවා නම් නුවණින් මෙනෙහි කරනවා නම් ඊළඟට ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතේ බලන්ට මහන්සි ගන්නවා නම් අනේ කෙනාට තියෙනවා තමන්ගේ ජීවිතයට රැකවරණය ඇති කරන දෙවනි නාත කරන ධර්මය බහුශ්‍රුතකම.
ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්නකොට හැමතිස්සෙම ඔබ පුරුදු වෙන්න. මේ අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. මේ ධර්මය අපට දේශනා කළේ අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි අහලා මතක තියාගත්තට ඒ ධර්මයේ අයිති භාග්‍යතුන් වහන්සේටයි. ආන්න ඒක හොඳට මතක තියාගන්න. එසේ ධර්මයේ කෙනෙක් දරාගත්තොත් එහෙම ඔහුට තියෙනවා අර ජීවිතයට රැකවල් සරසන නාත කරන ධර්මය මේ මෑත කාලේ නම් අපේ ජීවිතයට ආරක්ෂාව පිණිස හේතු වෙන්නේ මේ නාත කරන ධර්මයමයි. බොහෝ දිනෙක නොමග ගියේ බහුශ්‍රృత බව නැති නිසා. දැන් මහමෙවුනාව භාවනා අසපු සංචිතයේ ආරම්භ වෙලා අවුරුදු 20ක වගේ කාලයක්. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පිරිසිදු ශ්‍රී සද්ධර්මය සූත්‍ර පොත් වහන්සේලා තුල අන්තර්ගත ගම්භීර ධර්මය අපට ඊටාම පැහැදිලිව කියව ගන්න පුළුවන් වෙන්න සරල සිංහලයට පරිවර්තනය කළා. ඇයි මේ පරිවර්තනය කළේ? ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ කියවලා බුදුරජාන් වහන්සේ වදාළේ මොකක්ද කියලා දැනගන්න. ඔබ දන්නවා නම් පින්වතුනි බුදුරජාන් වහන්සේ වදාළ දේ කුමක්ද කියලා කිසි කෙනෙකුට අපිව රවට්ටන්න බෑ. කවුරු හරි මේ අපිට බොරුවක් කිව්වොත් එහෙම මේ මෙහෙම එකක් ධර්මයේ තියෙනවා කියලා ධර්මයේ කියවලා තියෙන කෙනා දන්නවා. එයා එහෙම කිව්වාට ධර්මයේ එහෙම එකක් නැහැ කියලා. හැබැයි යම් කෙනෙක් ධර්මයේ කියවලා නැත්තම් ධර්මයේ දන්නේ බාගෙට නම් ඕන කෙනෙකුට ඕන බොරුවකින් එයාව රවට්ටන්න පුළුවන්. ඒ නිසා මේ ආරක්ෂාව මේ රැකවරණය නම් සුපින්නතුල්ලා ඇති කරගත යුතුම එකක්. ඒ නිසා හොඳට S2 පේන කාලේ ඔය S2 පින්වතුනේ හැමදාම පෙනේ කියලා හිතන්න එපා. නොයේ කනතුරු වලින් මේ S අහිමි වෙලා යනවා. අද පේන S2 හෙට නොපෙනී යන්න පුළුවන්. ඒ නිසා S2 හොඳට පේන කාලේ මේ සූත්‍ර පොත් වහන්සේලා ආශ්‍රය කරගෙන හොඳට ධර්මය ඉගෙන ගන්න. මේ ඇස් වලින් මේ සුන්දර ධර්මය කියවන්න. ඔය සවම්පත් හැමදාම ඇහෙන්නේ නැහැ. සවම්පත් ඇහෙන කාලේ බුදුරජාන් වහන්සේගේ ධර්මය බහුල වශයෙන් අහන්න. එතකොට ඔබට මේ ශාසනය තුල රැකවරණයක් හදාගන්න වාසනාව උදා වේවි. ඒ තමයි දෙවනි නාත කරන ධර්මය. බුදුරජාන් වහන්සේ දේශනා කළා පුණජ පරම්පික්කවේ මහණෙනි ඊළඟට මේ භික්ෂුව කල්යාණ මිත්තෝ හෝති. කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් වෙනවා. කල්යාණ සහායෝ කල්යාණ සහායකයන් ඇති කෙනෙක් වෙනවා. කල්යාණ සම්පවංකෝ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැඹුරු වෙලා ඉන්නවා. යම්පි භික්කවේ භික්ඛු කල්යාණ මිත්තෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ. ඔය විදිහට යම්කිසි භික්ෂුවක් ඉන්නේ කල්යාණ මිත්‍රයෝ ඇතුවනම් කල්යාණ යහළුවෝ ඇතුවනම් කල්යාණ මිත්‍ර ආශ්‍රයයට නැඹුරු වෙලා නම් අයම්පි ධම්මෝ නාත කරනෝ. අන්න එයත් ඔහුගේ ජීවිතයට තියෙන නාත කරන එහෙම නැත්නම් රැකවරණේ ඇති කරවන ධර්මයක්. කල්යාණ මිත්‍රය ඇති බව භාග්‍යතුන් වහන්සේගෙන් දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ තනියම ඉද්දි තමයි ওই කල්පනාව ඇති වුනේ. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට හිතෙන්නේ මේ බුද්ධ ශාසනයෙන් හරියටම අඩක් කල්යාණ මිත්‍රයා මත තියෙනවා කියලයි. බුදුරජාන් වහන්සේ වදාලා මා හේවං ආනන්ද. ආනන්දේ ආය ඔය වචනේ කියන්න එපා. මා හේවං ආනන්ද. ආනන්දේ ආය ඔය වචනේ කියන්න එපා. මොකද ඔක වැරදි. සකල මේව හිඳන් ආනන්ද බ්‍රහ්මචර්යයන්. ආනන්දේ මේ මුළු මහත් නිවන් මගම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මතයි. කල්යාණ යහළුවා මතයි. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය මතයි. එහෙමනම් ප්‍රධානම ඒක තමයි කල්යාණ මිත්‍ර ඇසුර. කොහොමද කල්යාණ මිත්‍රයා කියන කෙනාව මේ අපි තේරුම් ගන්නේ? කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. නිදීනංව පවත්තාරං යං පස්සේ වජ්‍ය දස්සනං නිග්ගයිහවාදින් මේධාවින් තාදිසං පණ්ඩිතම් භජේ තාදිසං භජමානස්ස
සෙය්‍යෝ තින පාපියෝ භාග්‍යතුන් වහන්සේ වදාලා ඇසුරු කරන්න ඕන කිව්ව මෙහෙම අය. නිදීනංව පවත්තාරං නිදානයක් පෙන්නලා දෙනවා වගේ යන් පස්සේ වජ්‍ය දස්සනං වැරද්දක් දැක්කට පස්සේ ඒ වැරද්ද පෙන්නලා දෙනවා. නිග්ගහවාදීන් වැරද්දට නිග්‍රහ කරනවා. ආන් එබඳු නුවණැත්තෝ ඇසුරු කරව්. එබඳු නුවණැත්තන් ඇසුරු කළොත් ඔහුට සෙය්‍යෝ හෝති යහපතක් වෙයි න පාපියෝ පවිතු දෙයක් නම් සිද්ධ වෙන්නේ. ඒ කල්යාණ මිත්‍රයා නිසා තමයි යම් කෙනෙකුගේ ජීවිතේ යහපතට පමුණුවා ගන්නට අවකාශ සැලසෙන්නේ. ඔබ අහලා ඇති පින්වතුනේ මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාලා මේ මනුස්ස ජීවිතයක උපදිනවා කියන එකේ දුර්ලභ බව. හරියට කන කැස් බෑව වියසිදුරෙන් අහස බලනවාටත් වඩා මනුස්ස උපත දුර්ලභයි කිව්වා. මනුස්ස ජීවිතය කියලා කියන්නේ සුගතියක්. මේ සුගතියේ උපදින්න කෙනෙක් ගොඩාක් පින් රැස් කර ගන්න ඕන. අපි හිතමු ගොඩාක් පින් සිද්ධ කරගෙන කෙනෙක් මනුස්ස ලෝකයේ කියන සුගතිය වුණ උපන්නා. ඉපදුනාට පස්සේ මෙහෙදී ආශ්‍රය කරන්න ලැබුණේ අසත්පුරුෂයෙක් නම් අනේ ඒ කෙනාට ලැබිච්ච අවස්ථාවන් ඔක්කොම ටික අහිමි වෙලා යනවා. විනාශ වෙනවා. රැකවරණේ නැතුව යනවා. බිම්බිසාර මහරජුරුවන්ට පුතෙක් උපන්නා. ඒ රජුරුවන්ගේ පුත්‍රයාගේ නම අජාතසත්තු. අජාසත්ත. අජාසත්ත කුමාරයා උපදින්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් වෙන තාත්තා කෙනෙකුට දාව. හැබැයි පුත්‍රයාට ඇසුරු කරන්න ලැබුණේ දේවදත්ත කියන අසත්පුරුෂයා. ඒ දේවදත්තගේ අසත්පුරුෂ ඇසුරට නැඹුරු වෙච්ච නිසා දේවදත්ත කියන අසත්පුරුෂයාගේ වචන අහගෙන කටයුතු කරපු නිසා අවසානයේ තමන්ගේ පියාව ඝාතනය කරලා දරුණු වූ ආනන්තරීය පාප කර්මය කරගත්තා. සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව දේශනා කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට මෙහෙම කියනවා. ඔය සාමාන්‍ය ඵල දේශනාව කළේ අජාසත්ත මහරජුරුවෝ ඉන්න තැනක. කියනවා මහණෙනි මේ දේශනාව අවසන් වෙනකොට ඔය අජාසත්ත රජුරවන්ට ආනන්තරීය පාප කර්මය කරගෙන තිබ්බේ නැත්තම් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරන්නට තරම් ප්‍රඥාවක් තිබුණා කියලා. හැබැයි මේ ප්‍රඥාව නැතුව ගියා. ඒක වහගත්තා අර ආනන්තරීය පාප කර්මයේ විසින්. ඇයි එච්චර විපතකට ජීවිතේපත් උනේ? පාප මිත්‍රයෙක් ආශ්‍රය කරන්නට ලැබිච්ච නිසා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ න භජේ පාපකේ මිත්තේ පවිතු මිත්‍රයෝ නම් ඇසුරු කරන්න එපා. න භජේ පුරිසාදමේ අධම පුරුෂයෝ ඇසුරු කරන්න එපා. භජේත මිත්තේ කල්යාණේ ජීවිතයට යහපත පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්නට භජේත පුරිසුත්තමේ උතුම් පුරුෂයෝ ඇසුරු කරන්න කිව්වා. ඒ නිසා හොඳට පින්වතුන්ලා හිතට ගන්නට මේ යුගයේ අපට අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කියන උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේ ලෝකයට පහළ වෙච්චි ආශ්චර්යවත් කල්යාණ මිත්‍ර රත්නය වන මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය අපට ලබලා දුන්නා. අද මේ බණපද ඔක්කොම අපි අහන්නේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ දහම් වැඩ පිළිවෙල ආරම්භ කරපු නිසානේ. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා අපේ ජීවිතේ සැපවත් කරගන්න වාසනාව ලැබුණා. මේ ඇසුර නසා ගත්තොත් අපේ ජීවිතේට තියෙන පිළිසරණ නැති වී යන්නේය. තුන්වෙනි නාත කරන ධර්මය එහෙනම් කොමක්ද? කල්යාණ මිත්‍රයා. පුනච පරම් භික්කවේ භික්ඛු සුවචෝ හෝති. ඊළඟට මහණෙනි භික්ෂුව සුවච සුවච කියලා කියන්නේ කීකරු. දැන් දුර්වච කියලා කියනවා අකීකරු කෙනාට. භික්ෂුව හොඳට සුවච වෙනවා. සෝවචස්ස කරණීයේහි ධම්මේහි සමන්නාගතෝ. කීකරු බව ඇති කරන ධර්මයන්ගෙන්ම සමන්විත වෙනවා. කමෝ පදක්කිනග්ගාහි අනුශාසනින් හොඳට පැදගුණ කරලා ගෞරවයෙන් අනුශාසනාව පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා.
යම්පි භික්කවේ භික්ඛු සුවචෝ හෝති මහණෙනි ඔය විදිහට යම් භික්ෂුවක් ගාව තියෙනවා නම් කීකරුකම අයම්පි ධම්මෝ නාත කරනෝ ඒක ඔහුට තියෙන නාත කරන ධර්මයක්. නාත කරන කියලා කිව්වේ රැකවරණය ඇති කරන එකක්. කීකරුකම කියන එක බොහෝ දෙනෙකුට නෑනේ. බුද්ධ කාලෙත් හිටියා. බුද්ධ කාලේ එක භික්ෂුවක් හිටියා. මේ භික්ෂුන් වහන්සේ පැවිදි වුණේ වයසට ගිහිල්ලා. වයසට ගිහිල්ලා පැවිදි වෙලා ඥාතීන් මිත්‍රයෝ ආශ්‍රය කර කර තමයි වැඩිපුර වාසය කළේ. එතකොට මේ ඥාතීන් මිත්‍රීන් සිවුරු පිරිකර ආදී ගොඩාක් පූජා කරනවා. මේ භික්ෂුව ඒක සංඝයාගේ පොදු ලාභයක් විදිහට ලබා දෙන්නේ තමන්ම ගොඩ ගහ ගන්නවා. අන්තිමේ ලැබුණු සිවුරු පිරිකර ආදීන් කුටිය පිරීලා ගියා. දවසක් මේ භික්ෂුව තමන්ගේ කුටිය ඇතුලේ තියෙන ගොඩ ගහගත්ත ඔක්කොම සිවුරු පිරිකර අවුවේ දාලා පොඩ්ඩක් වේලනවා. මොකද ඌව පුස්කනවනේ. ඒ වේලන වෙලාවේ ස්වාමීන් වහන්සේලා වැඩම කළා. වැඩම කරලා ඇහුවා ආයුෂ්මතුනි මොනවද මේ මෙච්චර සිවුරු පිරිකර? කිව්වා ඉතින් මට ලැබිච්ච දේවල් නෙවෙයි. අනේ ආයුෂ්මතුනි අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළේ බහුභාණ්ඩික වෙන්න එපා කියලානේ. බහුභාණ්ඩික වෙනවා කියන එක භික්ෂුවකගේ ජීවිතයට කරදරයක් නේ කිව්වා. ඒ කිව්ව ගමන් මේ භික්ෂුව කියලා ගැටුණා. අවසානයේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟටම මේ පණිවිඩය අරගෙන යනවා. භාග්‍යතුන් වහන්සේ මේ වයසක භික්ෂුවට බුදුරජාණන් වහන්සේ ළඟට වඩින්න කියලා පණිවිඩයක් යවුවා. දැන් මේ භික්ෂුව එනවා. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඇත්තද භික්ෂුව මේ කාරණේ ඔබ හරියට සිවුරු පිරිකර ගොඩ ගහගෙන බහුභාණ්ඩික වෙලාය කියන්නේ? මේ භික්ෂුව අමනාපෙන් කිව්වා එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් භික්ෂුව මේ ගිහි ජීවිතේ අත්හැරලා පැවිදිච්ච ඔබට මේ සිවුරකට පිරිකරකට ඇලෙන එක අපරාධයක් නේ. භික්ෂුව පැවිද්දෙක් වුණාම මේ ලැබෙන දෙයකින් සතුටු වෙලා පරිස්කාර ගොඩ ගහගන්නේ නැතුව වාසය කරන්න දක්ෂ වෙන්න එපයි. මෙහිම අවවාද කරනකොටම භික්ෂුව ගැටුණා. ගැටලා අපගේ පරම පූජනීය ශාස්ත්‍රඥ වහන්සේ ඉස්සරහා තමන් ඇඳගෙන හිටපු සිවුරු අඳන ඔක්කොම පින්වතුනි කඩලා දැම්මනේ. කඩලා දාලා නිර්වතින් හිටගෙන මේ පුද්ගලයා කියනවා එහෙනම් ඔබ වහන්සේ මට මෙහෙම දින්න කියන්නේ. අර මහා සංඝ පිරිස මැද ශාස්ත්‍රඥ වහන්සේ ඉදිරියේ මේ භික්ෂුවම ලැජ්ජාවටපත් වුණා. එහෙම්ම සිවුරු ඇරලා ගෞතම සාසනයෙන් ඉවත් වුණා. ගෞතම සාසනයේ තියෙන පිළිසරණ සම්පූර්ණයෙන් අහිමි වුණා. අර හිතේ තිබුණ අකීකරුකම නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය අකීකරුකම ඔය පුද්ගලයාට අද විතරක් නෙමෙයි තිබුණේ. අතීතෙත් ඔහොමයි කිව්වා. අතීතෙත් Tamanට ලැබෙන්න තිබුණ මහා ලාභයක් ඔය අකීකරුකම නිසා ඔය හිස් පුද්ගලයා නසාගත්තා. ඒතර භික්ෂුන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීතයේ මෙයාට වෙච්ච නැස්පැත්ති මොකද්ද? මහණෙනි ඈත අතීතයේ මේ සත්වයන්ගේ මේ සත්වය ඔක්කොම කතිකාවතක් ඇති කරගෙන එක එක සත්වයන්ට රජවරු පත් කරන් හිටියා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම වනයේ ඉන්න සිව්පාවෝ සිංහ රාජෙක් ඒ සිව්පාවන් අතර රජුරුව බවට පත් කරගත්තා. මේ මනුස්ස ලෝකයේ හොඳ දැනුගත් මිනිසෙක් තමන්ගේ රජු බවට පත් කරගත්තා. මුහුදේ ඉන්න මාළු ආනන්ද කියන මත්ස්‍ය රාජයාව තමන්ගේ රජුරුව බවට පත් කරගත්තා. කුරුල්ල තමන්ගේ රජා බවට පත් කරගත්තේ ස්වර්ණහංස රාජයෙක්. ඒ ස්වර්ණහංස රාජයා බෝසතාණන් වහන්සේ. ඔය ස්වර්ණහංස රාජයාට මේ දුවක් හිටියා දියණියක් හංස පැටික්කියක්. මේ හංස දියණිය හංස කුමාරිකාව දීග දෙන්න සුදුසු කාලේ ඇවිල්ලා. හංස රාජයා කල්පනා කළා මගේ දුවව දීග දෙන්න ඕන දූ කැමති කෙනෙකුට. ඒ නිසා ස්වයංවරයක්
ඉල්ලගන්ට අවස්ථාව දෙන්න ඕනේ කියලා සියලු කුරුල්ලන්ට දැනුම් දීලා තියෙනවා. මාගේ දියණිය සතුටු වෙන කුරුල්ලෙක්ව සරණ පාවා ගන්න කැමති. ඒ නිසා මේ සියලු කුරුල්ලෝ පැමිණෙන්න කියලා. දැන් මෙතෙන්ට එක එක જાති කුරුල්ලෝ ඇවිල්ලා ඉන්නවා. අර හංස කුමාරිකාව තමන්ට හොඳයි කියලා හිතන කුරුල්ලාව තෝරනවා. ඉතින් කොවුලෝ හිටියා, කපුටෝ හිටියා, මයිනෝ හිටියා. මේ ආදී සියලු සත්වයෝ අතරේ එක්කෙනෙක් ඉන්නවා හරි මනස්කාන්තයි. එයාට තියෙනවා දිග බෙල්ලක්, නීල වර්ණ. බඹයක් විතර දිග පිල් කලඹක් එයාට තියෙනවා. අර හංස කුමාරිකාවට මේ කුරුල්ලාගේ ලස්සන දැකලා හරි සතුටක් ඇති වුණා. ස්වර්ණහංස රාජයාට කියනවා අනේ පියාණෙනි මට හොඳයි අරයාව. එතකොට ඔන්න සියලු කුරුල්ලෝ අතරේ කුමාරිකාවගේ හිත ගත්තේ මොනරා. එතකොට ස්වර්ණහංස රාජයා කිව්වා මේ මයුරය මගේ දුවගේ හිත ගියේ ඔබටයි. එහෙම කිව්ව ගමන් අර මොනරාට මහා ආඩම්බරයක් හටගත්තා. ආඩම්බරය ඇති වෙලා මොනරා හිතනවා මේකුන් තාම මගේ ලස්සන හරියට දැක්කේ නැහැ. මං මේකුන්ට මගේ ලස්සන පෙන්වන්න ඕනා කියලා තමන්ගේ අර සුවිශාල පිල් කලඹ එසෙව්වා. මොනරා පිල් කලඹ ඔස්සපු ගමන් පින්වතුනි මොකද්ද වෙන්නේ? පිටිපස්ස පේන්න ගන්නවා. නිරුවත පේන්න ගන්නවා. වසාගත යුතු තැන ලැජ්ජා සහිත තැන පේන්න ගන්නවා. එතකොට ස්වර්ණහංස රාජයාට මහා ලැජ්ජාවක් හටගත්තා. හප්පේ මගේ දුව විවාහ කරගන්න ලැහැත් වෙන්නේ මෙහෙම කිසි විලිසංගයක් නැති සතෙක්ද? ස්වර්ණහංස රාජයා කියනවා මයුරය උඹේ බෙල්ලත් ලස්සනයි. උඹේ පිල් කලඹත් ලස්සනයි. උඹේ ශරීරයේ පැහැයත් ලස්සනයි. උඹ කෑ ගහනකොට හඬත් ලස්සනයි. හැබැයි මයුරය උඹ තැන නොතැන දන්නේ නැතුව විලිසංගයක් නැතුව කටයුතු කරපු නිසා මං ඔබට මගේ දුවව දෙන්නේ නැහැ කියලා. එදා අර ස්වර්ණහංස රාජිනියව ලබන අවස්ථාව අහිමි කරගත්තා. අදත් ඒ වගේමයි කිව්වා ඔය භික්ෂුව. ඒ නිසා අකීකරුකම කෙනෙක් ගාව තියෙනවා නම් ඒක තමන්ගේ ජීවිතයට තියෙන රැකවරණයක් නෙමෙයි. ඒක තමන්ගේ ජීවිතයට විපතක්. ගෞතම සාසනයේ මුණ ගැහිච්ච මොහොතේ අපි උපද්ද ගන්න ඕන අපේ ජීවිතය තුළ කීකරුකම. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා පින්වත් මහණෙනි මගේ ළඟට එනවා නම් කපටි නැති මායා නැති ඍජු ගති සහිත කීකරුකම ඇති කරගන්න දක්ෂ කෙනෙක්. අන්න යාව උදේවරුවේ එන කෙනා මං හවස්වරුව වෙනකොට අරහත්ත්වයේ හික්මනවා කිව්වා. ඔහු ගාව අර ගතිගුණ තියෙන නිසා. එනිසා කීකරුකම යනු අපේ ජීවිතේට රැකවරණය ඇති කරන ධර්මයකි. ඒ තමයි හතරවෙනි නාත කරන ධර්මය. භාග්‍යතුන් වහන්සේ පස්වෙනි නාත කරන ධර්මයේ වදාලා පුනච පරම් භික්කවේ භික්ඛු යානි තානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිං කරණීයානි. මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක එකට වාසය කරනකොට සබ්‍රහ්මචාරීන් වහන්සේලා කියලා කියන්නේ එකට පිළිවෙත් පුරන භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුන් වහන්සේලාත් එක්ක එකට ඉන්නකොට නොයේ කටයුතු යෙදෙනවා. කුදු මහත් කටයුතු වලදී තත්ත දක්කෝ හෝති අනලසෝ. ඒ භික්ෂුව දක්ෂයෙක් වෙනවා. අනලසෝ අලස වෙන්නේ. තත්රූපායාය වීමංසාය සමන්නාගතෝ. ඒ තැනට අනුව නුවණින් විමසලා කටයුතු කරන්න දක්ෂයෙක් වෙනවා. අලංකාතුන් අලං සංවිධාතුන්. භික්ෂුන් වහන්සේලාගේ කුදු මහත් කටයුතු වලදී හොඳට සංවිධානය කරලා මනවින් ඒක කරන්න දක්ෂ වෙනවා. ඔන්න ඔය විදිහට භික්ෂුවක් ගාව තියෙනවා නම් අන් අයගේ සැපේ පිණිස හේතු වෙන කටයුතු වලදී මැදිහත් වෙලා අනුකම්පාවෙන් කරුණාවෙන් කටයුතු කරන්න පුළුවන් හැකියාවක්. අයම්පි ධම්මෝ නාත කරනෝ. ඒකත් ඔහුට තියෙන නාත කරන ධර්මයක්. එතකොට මේ ධර්මයේ හැසිරෙනවා කියලා භික්ෂුවක් අනෙක් කටයුතු ඔක්කොම බැහැර කරලා නිකන් අමුතු කෙනෙක් වෙන්නේ නැහැ.
ඒ භික්ෂුව සංඝයාගේ සුව පහසුව පිණිස කෙරෙන්න ඕන මෛත්‍රී සහගත වූ කාය කර්ම ඊටාම දක්ෂ විදිහට හොයලා බලලා කටයුතු කරන කෙනෙක් වෙනවා. ඒ තුලිමුත් තමන්ගේ ජීවිතේ බොහෝ ගුණධර්ම වැඩෙන්නේ නැද්ද? වැඩෙනවනේ පින්වතුනි. මෛත්‍රිය වැඩෙනවා, සමගිය වැඩෙනවා, ඊළඟට එකට කටයුතු කරනකොට ඉවසීම වැඩෙනවා. එකිනෙකාට ගරුසරු දැක්වීම කියන එක හැදෙනවා. මේ සියල්ලෙමුත් ඒ භික්ෂුව දියුණුව කරා යනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒක තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච මොහොතේ ජීවිතයට රැකවරණය ඇති කරවන පස්වෙනි නාථ කරන ධර්මය. පුනච පරම් භික්කවේ භික්ඛු ධම්ම කාමෝ හෝති. ඊළඟට මහණෙනි භික්ෂුව ධර්මයට කැමති කෙනෙක් වෙනවා. පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනේ උලාර පාමුජ්ජෝ. ඔහුට අහන්ට ලැබෙනකොට භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දහම් කතාව ඇහෙනකොට ඔහුගේ හිතට හරි සතුටුයි, ප්‍රීතිය උපදිනවා. ධර්ම විනය කෙරෙහි ප්‍රීතියකින් යුක්ත බව, ධර්මයට කැමති බව යම් කෙනෙක් ගාව තියෙනවා නම් ආන්න ඒක අයම්පි ධම්මෝ නාථ කරනෝ. ඔහුට තියෙන නාථ කරන ධර්මයක්. ඒක අවස්ථාවක අපගේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න බ්‍රහ්ම රාජයෙක් පැමිණියා. ඒ බ්‍රහ්ම රාජයා පැමිණුනේ අකනිටාවේ ඉඳලා. එතන අකනිටා කියලා කියන්නේ පින්වතුනේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉඳලා තමයි මේ බ්‍රහ්ම රාජයා බුදුරජාන් වහන්සේ බැහැ දකින්න එන්නේ. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටියා. මේ බ්‍රහ්ම රාජයා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිත් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං මනුස්ස ලෝකේ ජීවත් වෙද්දී මනුස්ස ලෝකේ ජීවත් වෙලා මං කලුරිය කළේ ස්වාමීනි කාරණා තුනකින් සෑහීමකටපත් නොවි. ඒ කාරණා තුන තමයි මට කවදාවත් බුදුරජාණන් වහන්සේ දැකලා ඇති කියලා. භාග්‍යතුන් වහන්සේව දැකීමෙන් සෑහීමකටපත් උන්නේ. මං හැමදාම බුදුරජාණන් වහන්සේ දකින්න කැමති වුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න කැමති වුණා. බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර දක්වන්න කැමති වුණා. ඒ බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර දැක්වීමෙහිලා කැමැත්ත තෘප්තිය අවසන් නොවීම තමයි කියනවා මං කලුරිය කළේ. ඒ තමයි කියනවා පළවෙනි එක. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් අහන්න ලැබෙනකොට ධර්මය අහලා ඇති කියලා මං සෑහීමකටපත් උන්නේ. ධර්මයේ ඇසීමෙහි සෑහීමකටපත් නොවීමයි ස්වාමීනි මං කලුරිය කළේ. තුන්වෙනි කරුණ තමයි ස්වාමීනි මම සංගරුවන්ට උපස්ථාන කිරීමෙහි සෑහීමකටපත් උන්නේ. සංඝයා වහන්සේලාට උපස්ථාන කිරීමෙහි නොසෑහීමයි කලුරිය කළේ. ඒ කලුරිය කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ උපන්නා. එතකොට සුද්ධාවාසයේ යන්නේ පින්වතුනේ අනාගාමී ශ්‍රාවකයෝ. එහෙනම් මනුස්ස ලෝකේ ඉද්දීම අනාගාමී ඵලයට ජීවිතේ දියුණු කරගත්ත කෙනෙක් තමයි මේ කතාව කියන්නේ. බලන්න ඔහු කියන කතාව බුදුරජාණන් වහන්සේ දැක භාග්‍යතුන් වහන්සේ වන්දනාමාන කොට ගරු සත්කාර කරලා සෑහුන්නේ නැහැ කියනවා. දැන් අද සමහර විට අපිට වර්තමානයේ දකින්න ලැබෙනවා මේ ඔය බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරන එක, බුදුරජාණන් වහන්සේ පුදන එකට ගරහන අය. එතකොට ඒ කිසි කෙනෙකුට ධර්මය අහුවෙලාද? කිසි කෙනෙකුට ධර්මය අහුවෙලා නැහැ. කිසි කෙනෙකුට පිළිසරණ අහුවෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට පිළිසරණට පත්වෙච්ච කෙනා භාග්‍යතුන් වහන්සේ පිදීම, බුදුරජාණන් වහන්සේ බැහැදක වන්දනා කිරීම මේකේ සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඊළඟට ධර්මය අහලා මට ඇති කියලා සෑහීමකටපත් උන්නේ කියනවා.
ධර්මය අහද්දී හිත පිනා යනවා. ධර්මය අසද්දී හිතේ ප්‍රමුදිත බහුම උපදිනවා. මේ ලංකා භූමියේ එක්තරා කාන්තාවක් තමන්ගේ සිඟිති දරු පැටියාවත් වඩාගෙන ධර්මය අහන්ට යනවා. ඒ කාලේ පින්වතුනි ඔය අනුරාධපුරේ රහතන් වහන්සේලා ඔබ අහලා ඇති රෑ 5 වෙනකන් දහම් කතා කරලා තියෙනවා. දැන් අද කාලේ වගේ නෙවෙයිනේ. අද නම් ධර්ම දේශනා කිව්වොත් අපි යම් බොහෝ වෙලාවට යම් කාල සීමාවකට සීමා කරගෙනයි දහම් කතා කරන්නේ. නමුත් එකල රහතන් වහන්සේලා රෑ 5 වෙනකම් මේ මිනිස්සුන්ට බණ කියනවා. එතකොට මිනිස්සු මේ බණ අහන්නට දුරකතර ගෙවාගෙන ඒ දහම් දේශනා කරන තැන්වලට යනවා. එලිමහනේ තමයි මේ දහම් කතා සිද්ධ වෙලා තියෙන්නේ. එක තරුණ අම්ම කෙනෙක් තමන්ගේ දරු පැටියාවත් වඩාගෙන බණ අහන්නට ගියා. මේ අම්ම කල්පනා කළා මම බණ අහන්න ගිහිල්ලා පිරිස මැද්දේ වාඩි වුණොත් එහෙම මේ නොදරුවා දඟලන්න පුළුවන්. එතකොට බණ අහන පිරිසට බාධා වෙනවා. ඒ හින්දා මං මේ දරුවාව අරගෙන පැත්තකින් වාඩි වෙන්න ඕනි කියලා ඒ අම්මා රුක් සෙවණක් තිබුණා. ඒ සෙවණයට වාඩි වෙලා හොඳට ස්වාමීන් වහන්සේ කියන බණට ආසාවෙන් සවන් දුන්නා. මේ සවන් දෙද්දී අර දරු පැටියා අම්මගේ අතින් මිදිලා එහෙ මෙහෙ දනගාගෙන යන අතරේ ඒ ගහ එහා පැත්තේ තිබුණා තුඹසක්. මේ හුඹහට අත දැම්මා. හුඹහේ හිටපු විසකෝර සර්පෙක් මේ දරු පැටිය දෂ්ට කළා. ඒ වෙලෙම ඇගේ විස දුවලා ඇඟ නිල් පාට වෙලා ඉතින් මේ දරුවා මේ අන්තර වුණා අඩපණ වුණා. එතකොට මේ අම්මා කල්පනා කරනවා හරි පුදුම සහගතයි. මේ අම්මා හිතනවා දැන් මම මෙතන අනේ මගේ දරුවට සර්පෙක් දෂ්ට කළා බේරගනියෝ කියලා කෑ ගහන්න ගත්තොත් එහෙම මේ ධර්මය අහන එකට බාධා ඇති වෙනවා. ඒ නිසා මම හොඳට ධර්මය අහන්න ඕන කියලා තමන්ගේ දරු පැටියට සර්පයා දෂ්ට කරලා තියෙද්දී මේ අම්මා රෑ 5 වෙනකන් ආසාවෙන් බණ ඇහුවා. ඒ බණ ඇසීම ආශ්චර්යයි. උදෑසන වෙනකොට ඒ අම්මා සෝතාපන්න ශ්‍රාවිකාවක් බවට පත් වුණා. සත්‍යක්‍රියා කරනවා ඒ උදේ. මම මේ ස්වාමීන් වහන්සේ විසින් කල්යාණ මිත්‍රයන් වහන්සේ විසින් ධර්ම දේශනා කරනකොට ඒ දහම් කතාව සවම්පත් යොමාගෙන ඇසුවා කියන්නේ ඒකාන්ත සත්‍යයක්. ඒ ධර්මය ශ්‍රවණය කරපු සත්‍යයේ ආනුභාවයෙන් මගේ දරුවා සුවපත් වේවා කියලා අදිෂ්ඨාන කරනකොට අර සර්ප විසින් අඩපණ වෙලා හිටපු දරු පැටිය සුවපත් වුණා. එනිසා පින්වතුනි රැකවරණයේ සහිත බව ඇති කරන නාත කරන ධර්මයක් ධර්මයේ අසද්දී ඒ ධර්මයට කැමති බව. එනිසා ඔබ ධර්මයේ කියවනකොට ධර්මයේ අහනකොට ප්‍රීති සිතින් ධර්මය අහන්න ඒ නාත කරන ධර්මයයි. පුනච පරම් භික්කවේ භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති. ඊළඟට මහණෙනි භික්ෂුව වීරිය පටන්ගෙන වාසය කරනවා. අකුසලානං ධම්මානං පහනාය අකුසල් ධර්මයන් ප්‍රහාණය පිණිසත් කුසලානං ධම්මානං උපසම්පදාය කුසල් ධර්මයන් උපදවා ගැනීම පිණිසත් තාමවා දල්හ පරක්කමා අනික්කිත්ත දුරෝ කුසලේසු ධම්මේසු. ඊතා දැඩිව දැඩි පරාක්‍රමයකින් යුක්තව කුසල් ධර්මයන් සම්පූර්ණ කරගන්න තාක් අවසන් නොවන වීරියකින් ඔහු යුක්ත වෙනවා. යම්පි භික්කවේ භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති. මහණෙනි ඔය විදිහට යම් භික්ෂුවක් වාසය කරන්නේ පටන් ගත්ත වීරියෙන් යුක්තව නම් ආන්ගේ ඔහුට නාත කරන ධර්මයයි. ඔය අපි ඉගෙන ගත්ත කීවෙනි නාත කරන ධර්මයේද? 7 වෙනි නාත කරන ධර්මය. ඒ තමයි ආරද්ධ වීරිය. වීරිය පටන් අරගෙන ඉන්නවා. මේ වීරිය පටන් ගැනීම කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. භික්ෂුවක් සක්මන් කරමින් ඉද්දී ඒ භික්ෂුවට ඔන්න අකුසල් විතරක හට ගන්නවා. ඒ භික්ෂුව සක්මන නවත්තන්ට පෙරම තමන්ගේ හිතේ හටගත් අකුසලයේ දුරු කරන්නට දක්ෂ වෙනවා නම්
ආන්න එයාට තමයි කිව්ව වීරියවන්තයා කියලා කියන්නේ. සක්මනේදී හටගත් අකුසලේ ඔහු වෙන ඉරියව්වකට අරගෙන යන්නේ. ඒ ඉරියව්වෙදින් ප්‍රහාණය කරනවා. වීරිය පටන්ගෙන වාසය කරනවා කියන එක මේ ශාසනය තුල එයට උපමා, එයට උදාහරණ කෙලවරක් නැතුව කියන්න පුළුවන්. ඒ තරම් වීරියවන්තයෝ පින්වතුනි මේ ශාසනයේ හිටියා. තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ අකුසල් හට ගන්නකොට ඒ අකුසලයට ඕන විදිහට නටන්න දුන්නේ නැහැ. ගෞතම ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා තරුණයෙක් පැවිදි වුණා. ඒ තරුණයාගේ නම සමුද්ද. බොහෝම ලස්සන රූපයක් තිබුණා. ඒ ලස්සන රූපේ නිසා ඔහු ප්‍රසිද්ධ වුණේ සුන්දර සමුද්ද. මේ සුන්දර සමුද්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඇසුරේ ධර්මයේ ඉගෙනගෙන බණ භාවනා කරන්නට අන්දවනයට වැඩම කළා. දැන් අන්දවනයේ එක්තරා රුක් සෙවණක් කුටිය කරගෙන උන්වහන්සේ විවේකයෙන් වැඩ ඉන්නවා. ඔය අතරේ මේ ස්වාමීන් වහන්සේගේ අම්මට එක්තරා සැනකෙළියට යන්න ලැබුණා. ඔය සැනකෙළියට ගිහිල්ලා ඉන්නකොට මේ අම්මට දකින්න ලැබුණා මේ සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේගේ වයසේ තරුණයෝ විවාහ වෙලා තමන්ගේ බිරින්දෑවරුන් එක්ක දරු පැටව් වඩාගෙන මේ සැනකෙළි භූමියට ඇවිල්ලා සතුටු වෙනවා. එතකොට අම්මට හරියට දුක හිතුණා. අනේ මගේ කොළුවට වෙච්ච දෙයක්. මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ධර්මය අහලා අනේ මගේ කොල්ලා තරුණ වයසේදී මහාන වුණානේ. මං ආයේ මගේ කොල්ලාව ගෙදර එක්කෙන්න ඕන කියලා අම්මට හිතක් උපන්න. දැන් අම්මා මේකට උපායක් යොදනවා. උපාය මොකද්ද? ඒ නගරේ හිටපු බොහෝම ලස්සන රූපයක් තියෙන නගර සෝභනියක් හම්බෙන්න ගියා අම්මා. ගිහින් කිව්වා කෙල්ලේ උඹ ඉල්ලන ගාණක් මම දෙන්නම්. මට මගේ පුතාව ආපහු ගෙදර ගෙනත් දීපන් කිව්වා. බාරගත්තා විසඟන වැඩේ. ඇය මේකට උපායක් යෙදුවා. උපාය මොකද්ද? අන්දවනේ මේ අන්දවනේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා ගමට පින්දපාතේ වඩිනවනේ. ඒ ගම්මානේ කෙළවරකට වෙන්න මන්දිරයක් කුලියට ගත්තා. ඔය මන්දිරේ ඉඳලා මේ කාන්තාව හැමදාම දැන් දානි පූජා කරනවා. ඒ දානේ පූජා කරනකොට සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේත් හැමදාම මේ ගෙදරින් පින්ඩපාති පිළිගන්නවා. ওই විදිහට කාලේ ගත වෙලා ගියා. දැන් මේ කාන්තාව උපායක් නෙමෙයි යොදන්නේ. මම හිතුවා මේ උපායට දවසින් දවස මේ තෙරුන් වහන්සේ අහු වෙනවා කියලා. නමුත් සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේ ගමට පින්ඩපාතේ වැඩියේ වීරිය පටන්ගෙනමයි. උන්වහන්සේ ගම්මානෙට පින්ඩපාතේ වැඩියේ හැමදාම අහසට අලුත් වෙන හඳක් වගේ. දායක පවුල් එක්ක නොඇලුණු සිතින් අලුත් කෙනෙක් වගේ හැමදාම පින්ඩපාතේ වැඩියා. තමන් වහන්සේගේ හිත ඇතුලේ අකුසලයක් ඇති කරගන්නට නොදී හිත පවත්වමින් ඉන්ද්‍රිය රැකගනිමින් තමයි ගමට පින්ඩපාතේ වැඩි. මේ වෙසඟන එක දවසක් උපායක් යෙදුවා. මේ ගමේ ඉන්න කොල්ල කුරුට්ටන්ට සල්ලි දීලා කිව්වා දරුවනේ අද ස්වාමීන් වහන්සේ අසවල් ස්වාමීන් වහන්සේ අපේ ගෙදර ළඟට පින්ඩපාතේ වඩින්දී උඹලා දූවිලි අවුස් සෙල්ලම් කරන්න ඕන. එතකොට මේ කොල්ල වැඩේ බාරගත්තා. සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට මෙන්න මෙතන පින්ඩපාත දානයක් බෙදන්න පරිසරයක් නැහැ. කොල්ල දූවිලි අවුස් සෙල්ලම. එතකොට මේ කාන්තාව කිව්වා අනේ ස්වාමීනි මේ දරුවන්ගේ සෙල්ලම නිසා මෙතන දානේ පූජා කරන්න විදිහක් නැහැ. අනේ ස්වාමීනි වඩිමේ ඇතුළට කිව්වා. නිහඬව සුන්දර සමුද්ද තෙරුන් වහන්සේ වැඩම කළා.
වැඩම කරලා ආසනයේ වැඩ හිටියා. ආසනයේ වැඩ හිටපු ගමන් මේ කාන්තාව සේවකයෝ ලව්වා ගෙදර දොරවල් වැස්සෙව්වා. දොරවල් වහලා දැන් දානේ පූජා කරන එක ගැන කතාවක් නෑ. දැන් මෙතන මේ ස්වාමීන් වහන්සේගේ හිත වසඟ කරගන්නට නානා ප්‍රකාර ස්ත්‍රී මායන් දක්වන්න පටන් ගත්තා. සාමාන්‍ය කෙනෙක් නම් කෙලෙස් සහිත පුරුෂයෙක් නම් ඇඹරිලා යන විදිහේ ස්ත්‍රී මායන් ඇය පෙන්නනකොට සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළේ රාගය කියන්නේ අකුසලයක් කියලයි. රාගෝ භික්කවේ අන්ධකරණෝ මහණෙනි රාගය කියන්නේ මිනිස්යාව අන්ධ කරන එකක්. අඥාන කරනෝ අඥානීක බවට පත් කරන එකක්. විඝාතපක්ඛිකෝ දුකට ඇදලා දාන එකක්. අනිබ්බාන සක්මත්තනිකෝ නිවන් දකින්න තියෙන අවකාශය අහුරන එකක්. ඒ නිසා මම නම් මේ රාගය කියන අකුසලයට යට වෙන්නේ නැහැ කියලා බලවත් වීරියක් ඇති කරගත්තා. මේ වීරියෙන් උන්වහන්සේ රාගයේ මඩින්ට මහන්සි ගන්නවා. වෙසඟන නොඑක් ස්ත්‍රී මායම් පාමින් සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේගේ හිතේ රාගය අවුස්සන්න මහන්සි ගන්නවා. බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳලා මේ දකිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ වාඩි වෙලා හිටියා. භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දය මේ වෙලාවේ යුද්ධයක්. ආනන්ද ස්වාමීන් වහන්සේට නෑනේ දිවස. ආනන්ද ස්වාමීන් වහන්සේ මුකුත් දන්නේ නෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා බුදුරජාන් වහන්සේගෙන් ස්වාමීනි යුද්ධයක් කියලා කිව්වේ බිම්බිසාර රජුරුවන්ගේද කොසල් රජුරුවන්ගේද? නැත ආනන්දය වෙසඟනකුයි සුන්දර සමුද්දේනු යුද්ධයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා සාදු සාදු ස්වාමීනි. ඒ යුද්ධයෙන් කවරෙක්ද ජය ලබන්නේ? ආනන්දය වීරියවන්ත වූ මාගේ පුත්‍රයා ඒ සුන්දර සමුද්දේ යුද්ධේ ජය ගන්නවා කියලා බුදුරජාන් වහන්සේ වදාරලා සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේට විතරක් ඇහෙන විදිහට ගාතාවක් කියනවා. ඒක පින්වතුනි අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ එ르දිය. මේ ගාතාව ඇහුනේ සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේට විතරයි. යෝදකාමේ පහෙත්වාන අනාගාරේ පරිබ්බජේ කාම භව පරික්ඛීනං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං. බුදුරජාන් වහන්සේ කියන මේ ගාතාව යෝදකාමේ පහෙත්වාන සුන්දර සමුද්දය යම් කෙනෙක් මේ හීන වූ කාමයන්ට තියෙන ආසාව ප්‍රහාණය කළොත් ඒ කාමයන්ට තියෙන ආසාව ප්‍රහාණය කොට අනාගාරයේ පරිබ්බජේ අනගාരിക බුදුසසුනේ කෙනෙක් යෙදෙනවා නම් ඒ කාමයට භවයත් කෙරෙහි තියෙන ආසාව ප්‍රහාණය කරපු කෙනාට තමයි මම බ්‍රාහ්මණයා ශ්‍රේෂ්ඨ පුරුෂයා කියලා කියන්නේ. මේ ගාථාව ඇහෙනකොට සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේගේ තිබුණ වීරිය දෙගුණ තෙගුණ වුණා. බලවත් වීරියෙන් උන්වහන්සේ රාගය මැඩලුවා. විරාගී සිතක් ඇති කරගත්තා. ඒ මොහොතේම පින්වතුනේ ඒ වෙසඟන ඉදිරියේම ඒ වීරියවන්තයාගේ දක්ෂකම කොහොමද කියන්නේ? වෙසඟන ඉදිරියේම මුළු ධර්ම මාර්ගයම දියුණු කළා. අභිඥා සහිතව රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා. උන්වහන්සේ අර වෙසඟන බලාගෙන ඉද්දි පළඟ බැඳගෙන මහසට නික්මුණා. එහෙම පිටත් වෙලා ගියා. ඒ බඳු වීරියවන්තයන්ටයි මේ ශාසනය තියෙන්නේ. වීරියවන්තයාට රැකවරණේ තියෙනවා. අකුසලයක් හිතට එනකොට ඒ අකුසලේ පවත්වන්නේ නැතුව අකුසල් දුරු කරනවා නම් යමෙක් අන්න ඔහු වීරියවන්තයාය. තමන්ගේ හිත තුළ කුසලයේ පවත්වන්න මහන්සි ගන්නවා නම් ඔහු වීරියවන්තයාය. ආන් එබඳු වීරියවන්තයාට මේ ශාසනය තුළ නාත කරන ධර්මයේ තිබේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පුනච පරම් භික්කවේ භික්ඛු. මහණෙනි ඊළඟට භික්ෂුව සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ බෙහෙසජ්ජ පරික්ඛාරේන. මහණෙනි භික්ෂුව තමන්ට ලැබෙන සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර ආදීන් සතුටු වෙන කෙනෙක් වෙනවා.
මේ සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස ආදී සිව්පසේ හොයාගෙන මහන්සි වෙන කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ සිව්පදයේ උදෙසා නොකල යුතු අකටයුතුකම් කරන කෙනෙක් බවට පත් වෙන්නේ. ලැබිච්ච සිවුරකින්, ලැබිච්ච පිණ්ඩපාතකින්, ලැබිච්ච බෙහෙත් පිරිකරකින් සතුටු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔන්න ඕක ඔහුට තියෙන නාත කරන ධර්මය, ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වීම කියන එක හරි ප්‍රයෝජනයි පැවිද්දට. පැවිද්දෙක් විදිහට මේ තමන්ට ලැබෙන සුළු දෙයකින් සතුටු වෙලා වාසය කරන්න පුළුවන් නම් ඒ පැවිද්දාට පැවිදි ජීවිතේ හරි සැපයි. හැබැයි ලද දෙයින් සතුටු වෙනවා කියන එක ලේසි එකක් නෙමෙයි. ලද දෙයින් කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් කියන්නේ පින්වතුනි මේ ඒ ගැන දහම් පොතේ තියෙනවා කෙනෙක් ලද දෙයින් සතුටු වෙන්නේ භික්ෂුවක්. ඔහු ධර්මයෙන් ප්‍රීතියක් ලබනවා නම්. ධර්මයෙන් ලබන ප්‍රීතිය තියෙන කෙනාට ධර්ම ප්‍රීතිය ගැන කොහොමද දේශනාවේ තියෙන්නේ? සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. සියලු රසයන් පරදවා දහම් රසය දිනන්නේය. දහම් රසය කියන අග්‍ර රසය ලැබූ කෙනාට මේ ලස්සන සිවුරකින් ඇති ප්‍රයෝජනයක් නැහැ. රහට පිණ්ඩපාතෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඔහුට ඊට වඩා රසවත් දෙයක් තියෙනවා. ආන්නේ දහම් රසය විඳින කෙනා ලැබෙන දෙයකින් සතුටු වෙලා වාසය කරනවා. ඒක තමයි නාත කරන ධර්මය. එතකොට දැන් නාත කරන ධර්ම 8යි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා නවවෙනි නාත කරන ධර්මය. පුනච පරම් භික්කවේ භික්ඛු සතිමා හෝති. මහණෙනි භික්ෂුව හොඳ සිහිය ඇති කෙනෙක් වෙනවා. පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. හොඳ සිහිනුවණකින් යුක්තව වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. චිර කතම්පි බොහෝ කලින් කරපු දේත්, චිර භාසිතම්පි බොහෝ කලින් ඇසූ දේත්, බොහෝ කලින් කතා කරපු දේත්, සරිතා අනුස්සරිතා ඔහුට යලි යලිත් සිහි කරන්න පුළුවන්. යම්පි භික්කවේ භික්ඛු සතිමා හෝති. මහණෙනි ඔය විදිහට යම් භික්ෂුවක් ඉන්නේ සිහියෙන් නම් පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ. තැනට සුදුසු නුවණින් යුක්තව නම් ඔහු වාසය කරන්නේ. ආන්නේ භික්ෂුවට කියනවා ආන්නේ භික්ෂුවට තියෙනවා නාත කරන ධර්මය. ඒ තමයි සිහිය. සිහිය ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ සිහිය කියලා කියන්නේ රැකවරණයක් කියලායි. සිහියෙන් කෙනෙක් වාසය කරනවා නම් ඒ සිහියේ තියෙන රැකවරණය බලන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිහිය ගැන කතා කරනකොට ජීවිතය කියන්නේ ආරක්ෂා සංවිධානය කරපු නගරයක් නම් ඒ නගරයේ ආරක්ෂාවට ඉන්න ප්‍රධාන දොරටුව රකින්න දොරටු පාලකයා වගේ තමයි කිව්ව මේ සිහිය. ලංකා භූමියේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ හරීම ගුණගරුකයි. උන්වහන්සේගේ ඒ ගුණවත් භාවය නිසා, සිල්වත් භාවය නිසා උන්වහන්සේ ප්‍රසිද්ධ වුණේ රහතන් වහන්සේ නමක් කියලා. ඒ කියන්නේ මේ ලංකා භූමියේ ප්‍රදේශ ගණනාවකම උන්වහන්සේ ගැන කීර්තිරාවේ පැතිරලා තිනවා. අහවල් ස්වාමීන් වහන්සේ නම් රහත් ඇති. අහවල් ස්වාමීන් වහන්සේගේ අවතුම් පැවතුම් වල හැටියට උන්වහන්සේ ඒකාන්තයෙන් රහතන් වහන්සේ නමක්. මෙහෙම පැතිරුණා. කොටිම භික්ෂුන් වහන්සේලා අතර පවා අදහසක් තිබුණේ මේ භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා. ඔන්නේ රහත්ය කියලා හිතාගෙන හිටපු භික්ෂුන් වහන්සේ රෝගයක් උත්සන්න වෙලා දැන් අසාධ්‍ය වෙලා කලුරිය කරන්නට ළඟයි. ගම්දනව් වල ආරංචිය පැතිරලා ගියා අනේ අර ස්වාමීන් වහන්සේ දැන් ගිලන් වෙලා උන්වහන්සේ කලුරිය කරන්නට ළඟලු කියලා. දැන් මිනිස්සුත් එකතු වෙලා ඒ ස්වාමීන් වහන්සේව බලන්ට භික්ෂු සංඝයාත් එකතු වෙලා උපස්ථාන කරන භික්ෂුව මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ උතුම් පැවිදි ජීවිතය තුළ ධර්මය දියුණු කරනකොට ඔබ වහන්සේ කවර මාර්ගඵලයක් දක්වා ජීවිතය දියුණු කළාද? අනේ අර ස්වාමීන් වහන්සේ අහිංසකව කිව්වා ආයස්මතුනි මම තාම නිවන් මගේ හික්මෙන සේක භික්ෂුවක්. මං එහෙම විශේෂ මාර්ගඵලයක් සාක්ෂාත් කරපු කෙනෙක් නෙවෙයි කිව්වා. එතකොට අර උපස්ථායක භික්ෂුව කියනවා අයියෝ ස්වාමීනි
ඔබ වහන්සේ කලුරිය කරනවා කියලා ආරංචි වෙලා රජු ඇතුළු මහා පිරිවර දැන් මේ විහාරයේ වටේ රැස් වෙලා ඉන්නේ. බොහෝ භික්ෂූන් වහන්සේලාත් රැස් වෙලා ඉන්නේ. ස්වාමීනි භික්ෂූන් වහන්සේලාත් මේ මිනිස්සුත් ඔක්කොම හිතාගෙන ඉන්නේ ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කියලායි. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඒකත් එහෙමද? එහෙනම් ආශ්මත මට පුංචි වෙලාවක් දෙන්න කිව්වා. එතකොට අර ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට පාඩුවේ දහම් මනසිකාරයක් කරන්න අවකාශ සලසලා කුටියේ දොර වහලා එළියට වැඩම කළා. මං හිතන්නේ පැය භාගයක් විනාඩි 20ක් ගන්නට ඇති. ටික වෙලාවකට පස්සේ මේ ඇඳ විට්ටමට තට්ටු කරලා උපස්ථායක භික්ෂුව කැඳවනවා. උපස්ථායක භික්ෂුව ආවට පස්සේ කියනවා හරි ආයෂ්මතුනි දැන් නම් භික්ෂුන් වහන්සේලාත් රටවැසියොත් මම රහතන් වහන්සේ නමක් කියලා හිතාගත්තට කමක් නැහැ කිව්වා. ඒ කිව්වේ අර පැය භාගයේ විනාඩි 20 ඇතුලේ උන්වහන්සේ සියලු කෙලෙස් නැසුවා. උපස්ථායක භික්ෂුව සාදුකාර පවත්තලා දෙපා අල්ලගෙන වැඳලා කියනවා අනේ ස්වාමීනි ආශ්චර්යයි අద్භූතයි ඔබ වහන්සේ දුෂ්කර දෙයක් කළා. මේ ජීවිතයේ අන්තිම මොහොතේ ලෙඩ ඇඳේ ඉඳලා ඔබ වහන්සේ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ බවට පත් වුණා කිව්වා. එතකොට ඒ තෙරුන් වහන්සේ කියනවා නෑ ආයෂ්මතුනි මං කරපු දුෂ්කර දේ ඒක නෙමෙයි. මං කරපු දුෂ්කර දේ තමයි කිව්වා යම් දවසක මේ සිවුර මම පොරව ගත්තද එදා ඉඳලා මේ වෙනකල් අසිහියෙන් කිසිම දෙයක් මං කරලා නෑ. ඒ ජීවිත කාලෙම සිහියෙන් වාසය කරපු එක තමයි කිව්වා කරපු දුෂ්කරම දේ. එහෙමනම් බලන්න මේ දුෂ්කර දේ ඒක ඊටා දුෂ්කරව හෝ කරගත්තාම තියෙන රැකවරනේ. ඒ විදිහට උන්වහන්සේ සිහියෙන් වාසය කළ නිසා නේද අන්තිම මොහොතේ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ බවට පත් වෙන්න පුළුවන් උනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා සිහිය කියලා කියන්නේ නාත කරන ධර්මය. මෙතන සිහිය කියලා කියන්නේ අවස්ථානෝචිත ප්‍රඥාවට. අවස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ කුමක්ද? හරියටම සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? අවස්ථාවට අනුකූල විදිහට සිහිය පවත්වන්න පුළුවන් කියලා කියන්නේ මොකක්ද? දැන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේටත් නොයේ කරදර අර්බුද එනවා. ඔන්න ධර්මයේ හැසිරෙන උපාසකම්ම කෙනෙකුට හරි උපාසක මහත්තයෙකුට හරි අපි හිතමු ගෙවල් දොරවල් වල කරදර රෙඩ් රෝග මේවා ඇති වෙනවා. ඇති වුණාට පස්සේ අපිට හරියට අහන්න ලැබෙන කංකෙන්දරියක් බොහෝ දිනෙක කියන්නේ අනේ ධර්මයේ හැසිරෙන අපටමයි මේ කරදර. ධර්මයේ පුරුදු වෙන අපටමයි මේ කරදර. ඇයි මේ ධර්මයේ පුරුදු වෙන අපට කරදර කියලා ඒ තැනට තමයි එන්නේ. නමුත් බලන්න මේ අවස්ථානෝචිතව ප්‍රඥාව මෙහෙවනවා කියන එක තේරුම් ගන්නට මම ඔබට සිදුවීමක් කියන්නම්. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙම ස්වාමීන් වහන්සේලා පිරිසක් එක්තරා වනගත අසපුවක වැඩ හිටියා. ওই වනාන්තරේ ඉඳලා තියෙනවා ව්‍යාග්‍රේක්. දවසක් මේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉඳිද්දී එක ස්වාමීන් වහන්සේ නමකගේ කුටියට ව්‍යාග්‍රයා පැනලා ඒ ස්වාමීන් වහන්සේව දැහැගත්තා. ව්‍යාග්‍රයාගේ කටේ ඉඳලා මේ ස්වාමීන් වහන්සේ විලාප තියන්න පටන් ගත්තා මාව බේර ගන්නට කියලා. එතකොට ස්වාමීන් වහන්සේලා ගමේ මිනිස්සු එතෙන්ට එකතු වෙනවා. එකතු වෙලා මේ ව්‍යාග්‍රයව බය කළා. බය කරාට මූ අතහරින්නේ නැහැ. තමන්ගේ ගොදුරත් ඇදගෙනම ඒ ස්වාමීන් වහන්සේත් ඇදගෙනම වනේ ඇතුළට ගියා. ස්වාමීන් වහන්සේලාත් ගම්වැසියොත් යන්න පුළුවන් තරම් දුර යනවා. නමුත් මේ ව්‍යාග්‍රයා අවසානයේ ඒ ස්වාමීන් වහන්සේව කිසි කෙනෙකුටවත් ලං වෙන්න බැරි ගල් තලාවක් මතට ඇදගෙන ගියා කියනවා. දැන් එතෙන්ට කාටවත් ලං වෙන්න බෑ. දැන් ඔන්න තමන්ට ඉන්නේ කවුද? තමන් විතරයි. කිසි කෙනෙක් පිළිසරණට නැහැ. උන්වහන්සේ හොඳට නුවණ මෙහෙයුවානේ. උන්වහන්සේ කල්පනා කළා අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සංසාරය ඊටා බියජනකයි කියලයි. සංසාර ගමනේ යන්න සිද්ධ වෙච්ච නිසා තමයි මට මේ ව්‍යාග්‍රගේ කටේ මැරෙන්න සිද්ධ වුනේ.
තවදුරටත් මේ සසරේ යන්න වුණොත් එහෙම මීට වඩා බිහිසුණු දේවල් වලට මට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා මං මෙතනම මේ සසර අත්හරින්න ඕන කියලා උන්වහන්සේ බලවත් අදිෂ්ඨානයෙන් ධර්මයේ හැසිරුණා. එතකොට අවස්ථාවට අනුකූලව නෙමෙයි මේ කල්පනාව තිබුණේ. හරියටම කල්පනා කළා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. උන්වහන්සේ හරි දක්ෂ වුණා. ඒ ව්‍යාග්‍රහය ඒ ස්වාමීන් වහන්සේගේ හදවත කඩලා ගන්න කලින් මේ ව්‍යාග්‍රහය දැන් මේ ස්වාමීන් වහන්සේ අනුභව කරනවනේ කනවනේ. ඒ ව්‍යාග්‍රහය ස්වාමීන් වහන්සේගේ හදවත කඩලා ගන්න කලින් උන්වහන්සේ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. හරියට නුවණ මෙහෙවපු නිසා හරියට අවස්ථානුචිත ප්‍රඥාවෙන් යුක්ත වෙච්ච නිසා ඒක තමයි නවවෙනි නාත කරන ධර්මය. අවසාන නාත කරන ධර්මය කුමක්ද? පුනච පරම් භික්කවේ භික්ඛු පඤ්ඤවා හෝති. මහණෙනි මේලා භික්ෂුව ප්‍රඥාවන්තයෙක් වෙයි. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ආර්ය වූ මනාකොට දුක් ක්ෂේවීම පිණිස පවතින ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. උදයත්ත ගාමිනියා පඤ්ඤාය ජීවිතේ හට ගැනීමත් නැසීමත් දකින නුවණ. හට ගැනීමත් නැසීමත් කියලා කියන්නේ පින්වතුනි කුමක්ද? වෙනස් වීම. ඒ කියලා කියන්නේ මේ අනිත්‍ය දකින නුවණ. අනිත්‍ය ස්වභාවයේ දකින නුවණින් යුක්ත වෙනවා නම් ඒ ප්‍රඥාව යම් කෙනෙක් ගාව තියෙනවා නම් ආන්න එයට කියනවා ආර්ය වූ ප්‍රඥාව. ඒ ප්‍රඥාව ශ්‍රාවකයේ ජීවිතයේ නාත කරන ධර්මයක්. මේ හැබෑ ප්‍රඥාව ලබන්නට නම් අපිට කරන්න තියෙන දේ බුදුරජාන් වහන්සේ දේශනා කළා. හැබෑවටම ප්‍රඥාවන්තයෙක් වෙන්න නම් හැබෑම ප්‍රඥාවන්තයෝ මේ ලෝකේ වැඩ හිටියේ බුද්ධ ශාසනයේ. හැබෑවටම ප්‍රඥාවන්තයෙක් වෙන්න නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය. අමා නිවනට කැඳවන ධර්මයේ රහතන් වහන්සේලා දේශනා කරද්දී ඒ ධර්මීය හොඳට කණ යොමාගෙන අහන්න ඕනේ කිව්වා. සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. ඒ අහන ධර්මයේ ආසාවෙන් අහලා නුවණින් විමසනකොට ප්‍රඥාව ලැබෙනවා. ආන්නේ විදිහට තමයි කෙනෙකුට ප්‍රඥාව ලැබෙන්නේ. දැන් බලන්න මේ ලෝකේ හට ගැනීම නැසීම ගැන මේ අනිත්‍ය ස්වභාවය ගැන අවබෝධයක් තිබුණ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ජීවිතය ගැන වදාළ ධර්මයක් මම ඔබට කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ ස්වභාවය. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසාච සුඛංච දුක්ඛං. මේ ලෝකේ යන කෙනාට මෙන්න මේවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියනවා. ලාභ අලාභ කාලයකට ලාභ උපදිනවා කාලයකට අලාභ. කාලයකට යසස කියලා කියන්නේ හොඳට පිරිවර සම්පත් ඉන්නවා Tamanට. කාලයකට අයස ඒ පිරිවර සම්පත් ඔක්කොම නැතුව යනවා. කාලයකට පිරිසගේ ප්‍රශංසාවල් ලැබෙනවා. කාලයකට ලැබෙන්නේ නිന്ദා. කාලයකට මේ ජීවිතේ සැප තියෙනවා. කාලයකට තියෙන්නේ දුක. ධර්මයේ නොදන්න කෙනා ලාභ ලැබෙනකොට ඉදිමිනවා. ලාභ ලැබෙනකොට මත් වෙනවා. අනිත් අය ප්‍රශංසා කරනකොට ඒකින් මත් වෙනවා. අනිත් අයගෙන් මේ පිරිවර සම්පත හැදිලා අනිත් අයගෙන් මේ ගරු සම්මාන ලැබෙනකොට සත්කාර ලැබෙනකොට අනිත් අය ಗುಣ කියනකොට මත් වෙනවා. ඒ සැප තියෙන කාලෙට මත් වෙන්නේ ධර්මයේ නොදන්න කෙනා. සැප තියෙන කාලෙට මත් වෙන කෙනාට සිද්ධ වෙන අනිත් එක තමයි ඔහුගේ ජීවිතයට අලාභ වෙනකොට කඩාගෙන වැටෙනවා. කවුරු හරි නිඳා කරනකොට කඩාගෙන වැටෙනවා. ජීවිතේ දුක් උපදිනකොට කඩාගෙන වැටෙනවා. ජීවිතේට දුක් කරදර කම්කටොළු එනකොට ස්වභාවය තමයි පින්වතුනි යාළු මිත්‍රයෝ හිත මිතුරන් සියලු දෙනා තමන්ගේ බැහැර වෙලා යනවනේ. එතකොටත් ඔහු තවත් කඩාගෙන වැටෙනවා. මේ ලෝකේ අනිත්‍ය ස්වභාවය නොදන්නා කෙනාට සිදුවෙන දෙයයි. හැබැයි යම් කෙනෙක් ප්‍රඥාවන්ත නම් ලෝකයේ ස්වභාවය මනාකොට
දන්නවා නම් ආන්න ඒ බඳු කෙනාට මේ අටලෝ දහමට නොසැලී මුහුණ දෙන්න අවකාශය ලැබෙනවා. ඕන් ඔය කාරණා තියෙනවා නම් යම් කෙනෙක් ළඟ මොනවද ඒ කරුණු ටික පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජීවිතයට රැකවරණ සලසන ගෞතම සසුනේ රැකවරණය පිණිස හේතු වෙන නාත කරන ධර්ම පළවෙනි නාත කරන ධර්මය සීලය. යමෙක් ගාව සීලය තියෙනවා නම් ඊළඟට හොඳ බහුශ්‍රත බවක් හොඳ දහම් දැනුමක් තියෙනවා නම් ඊළඟට ඔහු කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයයට නැඹුරු වෙච්ච කෙනෙක් නම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරනවා නම් ඊළඟට ඔහු ගාව තියෙනවා නම් කීකරුකම නුවණැත්තන්ගේ වචනයට කීකරු වීම ඔහුට තියෙනවා නම් ඊළඟට සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඒ කියන්නේ එකට වාසය කරන භික්ෂුන් වහන්සේලාගේ කුදු මහත් කටයුතු යෙදෙනකොට ඒ වගේ නියැලෙන්න දක්ෂ වෙනවා නම් හයවෙනි නාත කරන ධර්මයේ තමයි ධර්මයේ අසද්දී ධර්මයෙන් සතුටු වෙනවා නම් ධර්මයෙන් ලබන ප්‍රමුදිත බව උට තියෙනවා නම් ඊළඟට ආරද්ධ වීරිය පටන් ගන්න නම් ඉන්නේ ඊළඟට ලැබෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස වලින් සතුටු වෙනවා නම් ඒ කියන්නේ ලද දෙයින් සතුටු වීම කියන ගුණය තියෙනවා නම් ඊළඟට තැනට සුදුසු ප්‍රඥාව අවස්ථානෝචිත ප්‍රඥාව සිහිය තියෙනවා නම් ඊළඟට ජීවිතයේ අනිත්‍ය දකින ප්‍රඥාවෙන් යුක්තයි නම් බුදුරජාන් වහන්සේ දේශනා කළා ආන්න එයාට ගෞතම සාසනේ රැකවරණේ තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව අවසන් කළෙත් සනාතා භික්කවේ විහෙරත මහණෙනි මේ බුදු සසුන මුණ ගැහිච්චි ජීවිතේ ඔබ රැකවරණේ සහිතව වාසය කරන්නට සනාතා රැකවරණේ සහිත වෙන්න මා භික්කවේ අනාථා මහණෙනි අනාථ වෙන්න නම් එපා දුක්ඛම් භික්කවේ අනාථෝ විහෙරති මහණෙනි අනාථයෙක් ලෙස වාසය කිරීම දුකකි. බලන්න අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක රජගහ නුවර පිණ්ඩපාතේ වැඩම කළා. ඒ පිණ්ඩපාතේ වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ එක්තරා ස්ථානයකදී දකිනවා වයසක ජෝඩුවක් පොල් කට්ටකුත් අරගෙන හිඟමනේ යනවා. මේ වයසක ජෝඩුව දැකලා ශාස්ත්‍රඥ වහන්සේට සිනහ පහළ වුණා. බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කරනකොට ඒ භාග්‍යතුන් වහන්සේගේ සිනහව ආශ්චර්යයිනේ. බුදුරජාණන් වහන්සේගේ මුව මඩලේ වැඩ ඉන්න සුදෝවන් දන්ත ධාතුන් වහන්සේලා සුදු බුදු රැස් පිහිටවනවා. ඒ ශ්වේත ඝන බුද්ධ රශ්මි මාලා ශාස්ත්‍රඥ වහන්සේගේ සිරස ප්‍රදක්ෂිනා කරලා නොපෙනී යනවා. ඉතින් පිටිපස්සෙන් යන ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා ඔන්න භාග්‍යතුන් වහන්සේගේ සිරසට ඉදිරියෙන් සුදෝවන් රශ්මි මාලා විහිදුණා. ඒ රශ්මි මාලාව සම්බුදු සිරස 3 වටක් ප්‍රදක්ෂිනා කරලා නොපෙනී ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගත්තා ශාස්ත්‍රඥ වහන්සේ සිනහවක් පහළ කළා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ සිනහ පහළ කළා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ හේතුවක් නැතුව හිනහ පහළ කරන්නේ. කුමක්ද ස්වාමීනි සිනහ පහළ කරන්නට හේතුව? බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දය දැක්කාද අර වයසක ජෝඩුව පොල් කට්ටකුත් අරගෙන හිඟමනේ යන? අනේ ස්වාමීනි එහෙමයි. ආනන්ද ඔය දන්නවද කවුද කියලා? ස්වාමීනි ඔය රජගහ නුවර හිටපු සිටුතුමත් සිටු දේවියත්. ඔව් ආනන්දය. ඔය රජගහ නුවර හිටපු සිටුතුමාටත් සිටු දේවියටත් 80 කෝටියක් ධනය තිබුණා. 80 කෝටියක මහා ධනස්කන්ධයක් කියලා කියන්නේ
ඒ කාලේ තිබුණ සුවිශාල ධනයක්. ඔය 80 කෝටියක් ධනෙ තිබිච්ච ජෝඩුව තරුණ කාලේ ඒ ධනය මනාකොට යොදවලා ව්‍යාපාර කටයුත්තක් පටන් ගත්තා නම් ආනන්දය ওই ජෝඩුව අදටත් සිටුවරු. හැබැයි ආනන්දේ බැරුව ගියා. අඩුම ගානේ ওই සිටු ජෝඩුවට ජීවිතේ මැද වයසට එනකොටවත් හිතුණා නම් අපේ ගාව ඉතුරු වෙලා තියෙන ධනවස්තුවෙන් අපි මනාකොට සල්ලි යොදවලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා ආනන්දේ හොඳ ධනවතුන් විදිහට ජීවත් වෙන්න තිබුණා. නමුත් ආනන්දේ දැන් ඒකත් නැහැ. අසත්පුරුෂ ආශ්‍රයයට යට වෙලා තමන්ගේ ධනයෙන් ඔහේ හිතු මනාපෙට ධනෙ වේදම් කරලා කටයුතු කළා. ආනන්දේ ධනෙ පිරිහිලා අඩු ගානේ ওই ජෝඩුවට හිතුවනම් වයසට ගිහිල්ලා හරි අපිට ඉතුරු වෙලා තියෙන සොච්චමින් හරි අපි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනා කියලා ආනන්දේ දියුණු වෙන්න පින තිබ්බා. හැබැයි ආනන්දේ දැන් ඒකත් නැහැ කිව්වා. එතකොට බලන්න උත්සාහයක් මහන්සියක් ගත්තේ නැති නිසා අර පුණ්‍ය සම්පත්තියක් විදිහට ලැබිච්ච ධනෙ ඔක්කොම පිරිහිලා ගියා. ඇත්තටම සාසුණු වහන්සේ hina පහල කළේ ඒ කාරණාටම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දය ওই රජගහ නුවර සිටුවරයාත් සිටු දේවියත් තරුණ වයසේදී මේ සුගත වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මයේ හැසිරෙන්න ඕනා කියලා කල්පනා කළා නම් ආනන්දේ මේ වෙද්දී ওই පුරුෂයා රහතන් වහන්සේ නමක්. ওই කාන්තාව අනාගාමී කෙනෙක්. ආනන්දේ දැන් මේ අවස්ථාව හිමි. අරහත්ත්වයට පත් වෙන්න මහා පිනක් අරහත්ත්වයට පත් වෙන්න තරම් පුණ්‍ය ශක්තියක් තිබුණා. හැබැයි ඒක අහිමි වෙලා ගියා. ආනන්දේ අඩුගානේ මැදි වයසේදී ඔය අයට හිතුණා නම් අනේ මේ බුදුවරයෙක් පහළ වෙලා දහම් කතාව කරනවා අපිත් බණ අහන්න ඕන. අපිත් ජීවිතේට රැකවරණයක් ඇති කර ගන්න ඕන කියලා මැදි වයසේදී ධර්මයේ හැසිරුණා නම් ඔය දෙන්නම අනාගාමී ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ආනන්දේ දැන් ඒකත් බෑ කිව්වා. අඩුම ගානේ ආනන්දය හොඳටම වයෝවෘද්ධ වෙලා ඉද්දී හරි ඔය දෙදෙනාට හිතුණා නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ ලෝකේ පහළ වෙලා තියෙන කාලේ අපිත් මිනිස්සු වෙලා උපන්නා. අනේ අපි මේ ශාසනය තුල පිළිසරණක් ඇති කර ගන්න ඕනා කියලා මහන්සි ගත්තා නම් ආනන්දේ පිළිසරණක් ඇති කර ගන්න වාසනාව තිබුණා. හැබැයි ආනන්දේ දැන් බෑ. දැන් ලෞකික වශයෙන් ලබන්න තියෙන සියලු සම්පත්තීන්ගෙන තෝන් පිරිහිලා. ලෝකෝත්තර වශයෙන් සම්පත්තීන් ලබන්න තිබ්බ පින්බලයුණු තෝන් පිරිහිලා. දැන් ආනන්දේ ඔය මාළු නැති මඩවලක් දිහා බලාගෙන ඉන්න නාකි කොක්කු වගේ ඔය අසරණ වෙලා අනාථ වෙලා ඉන්නේ. එතකොට පින්වතුනි අනාථ වෙන්න හේතුව මොකද්ද? දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබුණා. ඒ මනුස්ස ජීවිතේ ලබනකොට මේ අද කාලේ අපි මනුස්ස ජීවිතේ ලැබනවා වගේ නෙවෙයි. බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙක ඔවුන්ට මනුස්ස ජීවිතේ ලබන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේම කුරවීක නාදයෙන් බණ කියනකොට ඒ බණම අහන්න වාසනාව තිබුණා. රහතන් වහන්සේලාගෙන් බණ අහන්න වාසනාව තිබුණා. හැබැයි ඒ රැකවරණ ඇති කරගන්න උනන්දු නැහැ. ඒ උනන්දු නොවීම නිසා අනාථය විදිහට මැරිලා ගිහිල්ලා අදත් මේ දුක් සහිත සංසාරේ වුන් යනවා ඇති. ඒ නිසා පින්වතුනි මේ කාරණා හොඳට හිතට අරගන්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය මුණ ගැහිච්චි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබිච්ච මේ ජීවිතේ ඔබත් මේ නාත කරන ධර්ම ඇති කරගන්න මහන්සි ගන්නට. ඒ නාත කරන ධර්ම ඇති කරගෙන ලද බුදු සසුනේ පිහිට පිළිසරණ රැකවරණේ සලසා ගන්නට ඔබ හැම දිනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි අපි සුළු මොහොතක් මෛත්‍රී භාවනාව සිද්ධ කරමු. පින්වතුන් කවුරුත් මා කියන දේ හොඳින් අහගෙන මෙත් සිත වඩන්න. මම
වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මා මෙන්ම මේ නිවසේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන්ම මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන්ම මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා
ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම සියලු ලෝකවල සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා
අහසේ සිටින්නා වූ සියලු සත්වයෝද පොළොවේ සිටින්නා වූ සියලු සත්වයෝද ජලයේ සිටින්නා වූ සියලු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු බ්‍රහ්මයෝද සියලු දෙවියෝද සියලු යක්ෂයෝද සියලු මනුස්සයෝද සියලු අමනුස්සයෝද ඉපදී සිටින්නා වූ සියලු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උතුරු දිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උතුරු අනුදිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නැගෙනහිර දිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත
සුවයට පත්වෙත්වා නැගෙනහිර අනුදිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දකුණු දිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දකුණු අනුදිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා බටහිර දිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා බටහිර අනුදිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා උඩ දිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා
ශාන්ත සුවයට පත්වෙත්වා යට දිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මේ දස දිසාවේම සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා සියලු සත්වයෝ සියල්ලන්ගේම සැප කැමති වෙත්වා එක දරුවෙකු ඇති මවකසේ සියලු සත්වයන් කෙරෙහි අපමණ මෙත් සිත පතුරත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 අප විසින් රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයෝ මේ සවස් කාලයේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට භාවනා සිදු කොට අප රැස් කළ පින් සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරු සාදරයෙන් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා දෙවියන්ගේ රැකවරණ අපට නොඅඩුවම දෙවියෝ සලසා දෙත්වා දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා සාදු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍රෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පatti ලබත්වා මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා සාදු 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 මහමෙවුනා වාසී රටලෝක වාසී උතුම් මහා සගරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන්ට පින් අනුමෝදන්ව ඒ හැම දිනාටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා සාදු 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 අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් සංජීව පෙරේරා මහත්මයා සහ අයේෂා පීරිස් මහත්මිය ඒ අයගේ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා මේ දුක් සහිත සංසාර ගමනින් ඥාතීන් නිදහස් වෙත්වා කියන අදහසින් සාදුකාර පවත්වලා පින් අනුමෝදන් කරන්න. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පින්වත් සංජීව පෙරේරා මහත්මයාටත් අයේෂා පෙරේරා මහත්මියටත් ඒ පින්වතුන්ලාගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. සුපින්වතුන් හැම දෙනාටම පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ පුණ්‍ය ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපත සැලසෙත්වා. ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. ඔබ හැම දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයෙන් පිහිට පිළිසරණ ලබා ගන්නට උපකාරී වන්නා වූ පින්වත් ධර්මයේ පින්වත් ස්වාමින් වහන්සේ විසින් අපිට මනාකොට කියලා දුන්නේ. ඒ වගේම තමයි උතුම් මෛත්‍රී භාවනාව සිදු කරමින් සියලු ලෝක සත්වයන්ට මෙත්සිත පතරවමිනුත් අපිට පින් රැස් කර ගන්නට මේ සවස් යාමේදී අවස්ථාව ලැබුණා. එදින රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පින්වත් ස්වාමින් වහන්සේලා අනුමෝදන් කරමු. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කර ගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවායි කියා සාදු සාදු සාදු. සවස්වරයේ මේ සත්‍යන්ත සීල භාවනා වැඩසටහන ඔබ වෙත ගෙනෙද්දී ධර්මදේශනාවත් භාවනාවත් වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයන් එකතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් සංජීව පෙරේරා මහත්මයා සහ අයේෂා පීරිස් මහත්මිය. ඒ පින්වන්ත පිරිසයි දායකත්වයන් එකතු කළේ. ඉතින් පින්වන්ත ඔබටත් පුළුවන්කම තියෙනවා ඉදිරි දිනක දායකත්වයන් ලබා දෙන්න. ඒ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයට කතා කරන්න 071 232 88 87ට. එදිනේ මතක් කිරීමත් එක්කම අපි දැන් සූදානම් වෙන්නේ ප්‍රධාන පාලක මැදිරියට කෙටි විරාමයකට ගිහින් ඉක්මනින්ම නැවතත් එකතු වෙන්න ධර්ම සාකච්ඡාවත් එක්ක. පින්වන්ත ඔබටත් අපි මතක් කරන දුරකථන අංකය ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් ධර්මයේ තුලින් විග්‍රහ කරගන්න ඉතින් ඔබට අවස්ථාව දෙනවා කතා කරන්න 0112 548 400 0112 548 400 තමයි මැදිරියේ දුරකථන අංකය. ඒත් එක්කම ශ්‍රද්ධා රූප වාහිනී Facebook පිටුව ඔස්සේ ඔබට පුළුවන් Facebook live එකට ඔබට කමෙන්ට් එකක් විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්නත් පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරන්න අපි සූදානම් වෙන්න. දැන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ලක්විරක වර්ණතුලිය ශ්‍රද්ධා රූප වාහිනිය සමගින්ම මේ උතුම් සතියන්ත සීල භාවනා වැඩසටහන සමගින් එකතු වන්නට. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.